සියලු දෙනාටම අද 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 14 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් 12:30ට ආරම්භ කරන ප ဋ ාණ ප්‍රකරණය සහ විභංග ප්‍රකරණය පිළිබඳව ධර්ම සාකච්ඡාව පුනරීක්ෂණ මාලාව. ඉතින් අපි ප්‍රථමයෙන්ම තෙරුවන් නමස්කාර කළා පන්තිය ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මදන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධිය යස්ස දේහානිකමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතාරත්ත සේතා මංජිත්තාච පබස්සරා තං ලෝකනාතං සුගතං තම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. අපි ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඊට ප්‍රථම මට කාරණයක් කියන්න තියෙනවා. එන ඉරිදා අපි පන්ති පවත්වන්නේ නැහැ. ඊළඟ ඉරිදා සාකච්ඡා වාරය කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය කාරණා ටික දැන්නුවොත් ඒ සමරසිංහ මහත්මිය ඒ කොටස එතකොට ඒකටම යොමු වෙලා අපි සාකච්ඡාව කරගෙන යමු. ඔව් ප්‍රශ්න පත්‍ර කරලා ප්‍රශ්න පත්‍ර මේ උත්තර පත්‍ර එක්ක තැපෑලෙන් එවුවොත් අපිට ඒවා කරෙක්ට් කරලා අපහු තැපෑලට දාන්න පුළුවන්. ඒ ක්‍රමයට හොඳයි නම් විභාගයට වාඩි වෙන කට්ටියට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ඒක දාලා එවන්න. එතකොට අපිට ඒක හරි ගස්සලා නිවැරදි බව දැනගෙන ආපහු නැවත එවන්න පුළුවන් තැපෑලෙන්. එහෙම නැත්නම් WhatsApp එකට දාන්න පුළුවන්. කැමති ක්‍රමයකට කර හැකි. ඒකත් කතා කරගන්න. එන සතියේ ඉරිදා පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ ඉරිදා පැවැත්වෙනවා. අපි අවශ්‍යතාවය අද ප්‍රකාශ කරන්න. එතකොට අපිට එහෙම කරගෙන යන්න පුළුවන්. එhmenan අපි ජනවාරි මාසේ විභාගේ තියෙනවා කියලා කියනවනේ සර්. විභාග තියෙනවා. දැන් ඉතින් විභාග තියන්න පුළුවන්. ඉස්කෝලේ ඇරලානේ. විභාග තියන්න ඒගොල්ලෝ ලෑස්ති. ප ဋ ාණ සභාවේ විභාග තියන්න පුළුවන් වෙයි ජනවාරි නැත්නම් පෙබරවාරි. ඒක තාම නම් සූදානමක් නැහැ. හැබැයි අරෙහි ඒකට සූදානම්. මේ එහෙමනම් මොනවද කළ යුත්තේ, මොනවද අඩුපාඩු, කොතෙන්ද නැවත සාකච්ඡා කළ යුත්තේ කියන කාරණය ඒ මහත්මයන් දැන්නුවොත් අපිට ඒ විදිහට අපේ සාකච්ඡාව යොමු කරන්න පුළුවන්. එhmenan මම ආරාධනා කරනවා විද්‍යාරත්න මහත්මියට මෙතනින් ඉදිරියට පන්තිය කරගෙන යන්න. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. අපි ගිය සතියේ නවත්තපු තැන ඉඳන් පටන් ගමු. 2020 ප්‍රශ්න පත්‍රයේ අපි කතා කර හිටියේ ඒක නේද අවශ්‍ය වෙන්නේ සමරසිංහ මහත්මිය? ඒක කළොත් හොඳයි. හොඳයි. එතකොට අපි එතනදී මම හිතන්නේ තුන්වෙනි ප්‍රශ්නේ වෙනකන් කතා කරා. අද හතරවෙනි ප්‍රශ්නේ බැලුවොත් මේ විදිහට තියෙන්නේ විතක කුසලය අකුසලයටත් අකුසලය කුසලයටත් ප්‍රත්‍ය වේ. එම ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්නේ.
ඒකට අපි මේක ගිය සතියේ ප්‍රශ්නේ විතරක් කිව්වා බලාගෙන ඉන්න කියලාත් එක්ක ලියාගෙන ඉන්න කියලාත් කිව්වා ඒක කරගන්න හම්බුණාද මහත්මීන් කීප දෙනෙකුට හරි අමරසිංහ මහත්මියකට උත්තර ලියන්න මහන්සි ගත්තද? ඒකට උත්තර ලියවෙන්නේ නැහැ බලාගත්තා මොකද මම තාම මුල ඉඳලාම හැම එකින් එකටම උත්තර ලියාගෙන එනවා. එක ප්‍රත්‍යක් අරගෙන ඒකට අදාළ ප්‍රශ්න පත්‍ර වල තියෙන ඔක්කොම උත්තර ලියනවා. එහෙම මැඩම් මම ලියාගෙන ඉන්නේ. දැන් මං ඉන්නේ 11 12 වෙනි එකේ තාම. එතනට ගන් උත්තර ලිව්වා. 12 වෙනි ප්‍රත්‍යේ. ඔව්. හරි. දැන් අමතකයිනේ කරපුවා. ඒක නිසා මුලින් ඉඳන් බලාගෙන ඒකට අදාළ ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍ර ගොඩෙන්ම හොයාගෙන ඒවට ලියාගෙන යන්න. හොඳයි. බොහොම පිං. එතකොට අපි 4 වෙනි එක අද කරොත් හරිද? උපනිෂේ ප්‍රත්‍ය. හරි මැඩම් එක් කරමු. මේක කියන ප්‍රශ්නේ මම නැවතත් කියවන්න විතක කුසලයේ අකුසලයටත් අකුසලයේ කුසලයටත් ප්‍රත්‍ය වේ. එම ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න. එතකොට මෙහිම කිව්වම අපිට මතක් වෙන්නේ මොන ප්‍රත්‍යද? උපනිෂේ ප්‍රත්‍ය. උපනිෂේ ප්‍රත්‍යේ අපි බලමු මේක තියෙන හැටි. හරි. මේ තියෙන්නේ සියලුම නිर्देश පාළි ටික අපි මේකෙන් උපනිෂේ ප්‍රත්‍ය තෝරගමු. මේ තාම සමාන්තර ප්‍රත්‍ය තව ටිකක් යන්න ඕන. මේ පේන්නේ උපනිෂේ ප්‍රත්‍යේ විභංග පාළිය නිर्देश වාරය පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිෂේ ප්‍රත්‍යේන ප්‍රත්‍යය. එතකොට අපිට කියන්නේ විතක කුසලය කුසලයට පූර්ව කුසල් ධර්ම පසුව උපදින කුසල් ධර්ම වලට උපනිෂේ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරී වේ කියන එක තමයි පළවෙනි එකේ අර්ථය. ඊළඟට කියනවා පුරිමා කුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිෂේ ප්‍රත්‍යේන පච්චයෝ. එතකොට පූර්ව කුසල ධර්ම පසුව උපදින අකුසල ධර්ම වලට උපනිෂේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මේ දෙක කියන්නේ. මේ දෙක තමයි මෙතන අපිට එම ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න. එතකොට මේ ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දෙන්න ඕන. ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දෙන්න අපි යමු මේ උපනිෂේ ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය හඳුන්වා දෙන්න අපි යමු ප ဋ ාණ ප්‍රකරණයට. ප ဋ ාණ ප්‍රකරණේ ප්‍රත්‍ය විස්තරය කියන තැනට ගියාම දැන් මේ පේන්නේ උපනිෂේ ප්‍රත්‍යය රේණුකාණේ ලොකු ස්වාමීන් වහන්සේගේ ප ဋ ාණ ප්‍රකරණ සන්නේ පිටුව 44. මෙතන එක එක ප්‍රත්‍ය ගැන කෙටි විස්තරයක් දක්වලා තියෙනවා. දැන් අපි මේ විතර අහන්නේ ප්‍රත්‍ය ධර්මයේ හඳුන්වා දී. ඒකට අපිට මේක කියන්න වෙනවා උපනිෂේ ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා. පළමුවෙන්ම කියන්න වෙනවා විතකේ කුසලයේ අකුසලයටත් අකුසලයේ කුසලයටත් ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය ධර්මය තමයි උපනිෂේ ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ ඒ ප්‍රත්‍යයේ කෙටි විස්තරයක් ලියන්න වෙනවා. අපි බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. චිත්ත චෛතසිකයන් ඇතිවීමට එක්විය යුතු ලැබිය යුතු අනේක ප්‍රත්‍ය ධර්මයන් අතුරින් ඒ චිත්ත චෛතසිකයන් ඇතිවීමට අතිශයින් උපකාර වූ. එතකොට උපනිෂේ ප්‍රත්‍ය කියන්නේ අතිශයින් උපකාර වීම. එහෙම නැත්නම් බලවත්ම ලෙස උපකාර වීමට හේතුව. මේකට කියනවා උපනිෂේ ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ මේ සඳහා දීලා තියෙන උදාහරණය තමයි කම්කරුවන්ට වැටුප් දීලා ගෙයක් හදන ස්වාමියෙකු ගෙහිමියා කම්කරු යන සියල්ලම ගේ ඇති කරනවා. නමුත් කම්කරුවන්ගෙන් කීප දෙනෙක් නැති වුණත් ගේ හදාගෙන යන්න පුළුවන්. යම් දවසක කම්කරුවෝ 4-5 දෙනෙක් ආවේ නැති වුණත් ගේ හදාගෙන යන්න පුළුවන්. නමුත් වැටුප් දෙන කර්මාන්තරයට ද්‍රව්‍ය සපයන ගෙහිමියා නැත්නම් ගෙය හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ උපනිෂේ ප්‍රත්‍ය දක්වලා තියෙන්නේ. ප්‍රධාන උපකාරකයා ගෙහිමියා. එතකොට
චිත්ත චෛතසිකයන් නැතිවීමට අනිකුත් ප්‍රත්‍යත් උපකාර වෙනවා. නමුත් ප්‍රධානම උපකාරය කරනවා මේ උපනිස්සය ප්‍රත්‍ය කියන එක. ඒතර චිත්ත චෛතසිකයන් හට ගැනීමට ඇත්තා වූ හේතුන් අතරින් උපනිස්සය ප්‍රත්‍ය අන්‍ය ප්‍රත්‍යෝ ගේ හදන කම්කරුවන් මෙන් දත යුතුයි. උපනිස්සය ප්‍රත්‍ය ගෙහි මියා මෙන් දත යුතුයි. යම් කිසිවක උපනිශ්‍රය නැති විය යුතු චිත්තචෛතසික ධර්මය ඒ දෙහි උපනිශ්‍රභාවය නොලද්දහොත් හේතු ආරම්මනාදී අන්‍ය ප්‍රත්‍යයන් නිසා පමණක් නූපදනායි. දැන් මේක තේරෙනවද? ඒ කියන්නේ යම් කිසිවක උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ඇති විය යුතු චිත්තචෛතසික ධර්මය තියෙනවා නම් උපනිශ්‍රය ලැබෙන්නේ නැත්නම් අනිත් හේතු ආරම්මනාදී අනිත් ප්‍රත්‍ය ලැබෙනවා නම් ඒව නිසා පමණක් උපදින්නේ නැහැ. මොකද බලවත්ම උපකාරය මේ හරියට අර කම්කරුවෝ වගේ. එතකොට ගෙහිමියා නැත්නම් උපනිශ්‍රේ ප්‍රත්‍ය නැත්නම් මේ චිත්තචෛතසික ධර්මයේ උපදින්නේ නැහැ. ඒ අදාළ චිත්තචෛතසික ධර්මය. මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය සාමාන්‍ය එකක් වුවද ප්‍රභේද වශයෙන් තුනකි. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පකතෝපනිශ්‍රය. ඒකට උපනිශ්‍ර ප්‍රත්‍යේ ප්‍රභේද තුනක් තියෙනවා. උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඊට පස්සේ ඒක උපමාවකින් දැක්වුවා. ඊට පස්සේ අපිට මේකේ ප්‍රභේද වශයෙන් තුනක් කියනවා. ලෝකයේ විසින් උසස් කොට සලකුණු ලබන ගරු කරනු ලබන අරමුණු ආරම්භ උපනිශ්‍රේ ප්‍රත්‍යය. ගරු කළ යුතු ධර්මයෝ බොහෝ චිත්තචෛතසිකයන්ගේ උපනිශ්‍රය උප්පත්තියට හේතු වෙකි. දැන් මෙහෙම කිව්වම අපිට මේ ආරම්මන උපනිශ්‍රය කියන එක අපි කොයි විදිහට දකින්න ඕන? ගරු කොට අරමුණු කරනු ලබන ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යය ආරම්මන ප්‍රත්‍යද ආරම්මනාධිපති අධිපති ප්‍රත්‍ය ආරම්මනාධිපති ප්‍රභේදයේ හැටියට දැකිය යුත්තේ. ආරම්මනාධිපති. හරි. ආරම්මන උපනිශ්‍රය කිව්වට මේක ආරම්මනාධිපති ප්‍රත්‍ය වශයෙන් තමයි දකින්න ඕනේ. මොකද අරමුණු වන සියලුම දෙයක්ම ගරු කොට අරමුණු කරන්නේ නැහැ. ඒකට ගරු කොට අරමුණු කරන ආරම්මන ප්‍රත්‍යයේ තියෙන ගරු කොට අරමුණු කරන කොටස විතරයි. ඒ කියන්නේ ආරම්මනාධිපති වෙන අධිපති ප්‍රත්‍යයේ තියෙන කොටස විතරයි අපිට උපනිශ්‍රේ ප්‍රත්‍යයට මේ ආරම්මනාධිපති උපනිශ්‍රය කියන කොටසට එන්නේ. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? පැහැදිලි. ඔව්. ඒ වායේ ගරු කළ යුතු බව පිළිබඳ දත යුතු කරුණු ආරම්මනාධිපති ප්‍රත්‍ය විස්තර කරා. ඔන්න උදාහරණ දෙකක් දීලා තියෙනවා. රුවන්වැලි මහසෑය ගරු කරන වස්තුවක්. ඒ කියන්නේ ඒක පසුව මතක් එබැවින් ඒ දැකීමට අය වැඳීම් බිඳුම්පිට බොහෝ ජනයෝ යති. එසේ යන්නවුන් එය සඳහා උපදනා චිත්තචෛතසිකයෝ බොහෝය. එතනදි ගොඩක් චිත්තචෛතසික උපදනවා, වඳිනවා, කුසල චිත්තචෛතසික ගොඩක් උපදවනවා. රුවන්වැලි සෑය දැකලා ඒකට මල් පූජා කරලා වැඳලා බොහෝ කුසල් සිත් උපදනවා. මේ කියන්නේ ඒක නෙවෙයි. ඒක උපනිශ්‍රය වෙලා පසුව ගොඩක් චිත්තචෛතසික උපදිනවා. හේතුව තමයි නැවත චිත්තචෛතසික උපදිනවා. මේ රුවන්වැලි සෑය කියන වස්තුව අපි ගරු කරලා තමයි අරමුණු කරන්නේ. ගරු කරලා අරමුණු කරන්නේ නැති දෙයක් නම් අපිට නැවත බොහෝ චිත්තචෛතසික උපදින්නේ නැහැ. අපි මේකට කියන්නේ මේ අපි එදා රුවන්වැලි සෑයට මල් පූජා කරලා වැඳලා ඒ කරපු කුසලය උපනිශ්‍රය වෙලා නැවත කුසල් ඇති කරනවා. මේ උපනිශ්‍රය සිද්ධ වෙන්නේ කාලයකට පස්සේ. සතියකින් වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්. දැන් උනත් අපි අවුරුදු ගානකට ඉස්සෙල්ලා රුවන්වැලි සෑය වැඳපු එකක් මතක් කරලා අපිට මොකද අපි රුවන්වැලි සෑය කියන වස්තුව ගරු කරලා තමයි අරමුණු කරන්නේ. එතකොට මෙන්න මේක තමයි කුසල පැත්ත. ගරු කළ යුතු ආරම්මණය නිසා බොහෝ සිත් උපදනා සැටි රුවන්වැලි මහා සෑය නිසා වන චිත්තචෛතසිකයන්ගේ ඉපදීම අනුව තේරුම් ගත යුතුයි. මේක පැහැදිලිද? පැහැදිලි. අපි දැන් ගරු නොකර කරන කුසලයක් ගැන කතා කරොත් මොකද්ද? ඒක ආරම්මන ප්‍රත්‍යයට යන්නේ. ඔව්. මොකද අපි හිතමු අපි මේ
පන්සලට ගිහිල්ලා සාමාන්‍යයෙන් කරන විදිහට අපි වැඳ පුදා ගත්තා. ඒකත් ඒ වෙලාවේ කරන කුසලයක්. නමුත් අපිට ඒක ප්‍රත්‍ය වෙලා උපනිස්සය ප්‍රත්‍ය වෙලා දැන් සිත් උපදින්නේ නැති වෙන්න පුළුවන්. ඒක අපි එදා ගරු කරලා අරමුණු කරන විදිහට ඒ කුසලය කරේ නැත්නම්. හැබැයි අපි විශාල කුසලයක් කරා නම් එදා පන්සලට ගිහිල්ලා ඒක අපි ගරු කරලා අරමුණු කරන හින්දා අපිට මතක තියෙනවා අපි නැවත නැවතත් ඒක ආරම්මන අධිපති උපනිස්සය ප්‍රත්‍ය හැටියට බොහෝ චිත්තයිසික දැනුත් උපදවා ගන්න පුළුවන්. උපදිනවා. ඒ විදිහට මෙතන කීපයක් කියනවා දන් දී සිල් රැක පෙහෙවස් සමාදන් වී නොඑක් පින්කම් කොට ඒවා ගරු කොට මෙනෙහි කිරීම. මෙන්න මේක හරි වැදගත්. මේ උපනිස්සය ප්‍රත්‍යයට ගරු කොට මෙනෙහි කිරීම. මේ කියන්නේ ආරම්මන අධිපති වෙන්න ඕන එදා. ඒ විදිහට තමයි අදත් අපි දකින්නේ. එතකොට ඒක තමයි උපනිස්සය ප්‍රත්‍ය වෙන්නේ. උපදනා කුසල් සිත් වලට ධානය ලබා ධානයේ ගරු කොට අරමුණු කිරීම. දැන් මේ වගේ ගොඩාක් තියෙනවා. ධාන විශාල වශයෙන් ගරු කර අරමුණු කරන කුසලය, ධාන ලැබිලා ධානය ගරු කොට අරමුණු කිරීම, ලෝකෝත්තර මාර්ගඵලයන් ගරු කොට අරමුණු කිරීම වශයෙන් ශෛක්ෂයන්ට ඕවා තමයි මේක උදාහරණ. එතකොට මේවා අපි ඔක්කොම කියන්න ඕනේ මේක එකක් දෙකක් මෙන්න මේ ප්‍රත්‍යේ මේ ප්‍රභේද තුන කියලා ආරම්මනාදිපති උපනිශ්‍රය කියන එකට කීපයක් කියන්න ඕන. ඒතර මේක තමයි කුසලයට දැන් මෙතන අහන්නේ කුසලය අකුසලයටත් අපි තාම මෙතෙන්ට ආවේ නැහැ. ඊළඟට දැන් කුසලය අකුසලයට උපනිශ්‍රේ ප්‍රති වෙන අවස්ථාවක් අපිට කියන්න පුළුවන්ද? අපේ මේ ප්‍රශ්නෙන් අහන්නේ විතක කුසලය අකුසලයට. අකුසලය කුසලයටත්. එතකොට කුසලය අකුසලයට ප්‍රති වෙන අවස්ථාවකට අපි උදාහරණයක් කියන්න ඕන. මොකක්ද අපිට කියන්න පුළුවන්ද මහත්මාත්මයෙකුට? විශාලව දානයක් දීලා ආයේ ගිය වියදම ගැන ලෝභ හිතුවොත් ඒක අකුසලයක් බවට පත් වෙනවා. හරි. ඒක හොඳ උදාහරණයක්. අපි විශාල වශයෙන් අපි ලොකුෙන් දානයක් දුන්නා. දාන අවස්ථාවේදී අපි බොහෝ කුසල් කරගත්තා. ඒ අතර අපිට අකුසල් සිතුත් ඇති වෙන්න පුළුවන් ඒ අවස්ථාවෙත්. නමුත් අපි දැන් කරන්නේ ඒ කුසලයේ අරමුණු කරලා ආරම්මනාදිපති උපනිශ්‍රය හැටියට ඒක උපනිශ්‍රය වෙලා දැන් අපි කල්පනා කරනවා අපරාධේ අපිට ගොඩක් මුදල් ගියා මට මේ වැඩේ මීට වඩා අඩුවෙන් කරගන්න තිබුණා. එහෙම නැත්නම් අපි කළපු දාන කුසලය අනිත් අය දෙන දාන කුසලයට වැඩිය බොහෝ මේ අපිට හොඳින් කරගන්න ලැබුණා. ඔන්න ওই වගේ අපිට එදා කරපු දාන කුසලය ගරු කරලා අරමුණු කරලා ආරම්මනාදිපති උපනිශ්‍රය හැටියට ආරම්මන උපනිශ්‍රය කියවලා කියන්නේ නමුත් මේ කියන්නේ ආරම්මනාදිපති කොටස ආරම්මන උපනිශ්‍රය හැටියට අපිට දැන් කුසලය අකුසලය හදාගන්න පුළුවන්. ඒක තේරෙනවද? දැන් මේ ප්‍රශ්නේ අහන පළවෙනි කොටස කුසලය අකුසලයට විතක අකුසලය කුසලයට අකුසලය කුසලයට උපනිශ්‍රය වෙන අවස්ථාවක් කියන්න පුළුවන්ද? අකුසලය කුසලයට උපනිශ්‍රය වෙන අවස්ථාවක් අපිට කියන්න පුළුවන්ද මහත්මියෙකුට? උදාහරණයක් කියන්න පුළුවන්ද? අපි අහමු අනුලා මහත්මියකින් එහෙම නැත්නම් උමේනි මහත්මියකින් හයි මැඩම් පෙර ගොඩක් පව් කරලා සත්තු මරලා පස්සේ ඒ සත්තු මරීම නවත්තලා කුසල් කිරීම ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. අන්න හරි. ඒකත් එක උදාහරණයක්. ඒ කියන්නේ බොහෝ ප්‍රාණඝාත කරලා දැන් ඒවා නවත්තන්න හිතලා හරි එහෙම නැත්නම් අපි මේ අපාගත වීම
වළක්වා ගන්න හිතලා හරි දැන් දන් දෙනවා. එහෙම නැත්නම් අපි සමාජයට පේන්න අපි දැන් හොඳ පුද්ගලයෙක් කියලා දැන් දන් දෙනවා. එතකොට අපේ අර ඉස්සෙල්ලා කරපු අකුසලය ප්‍රාණඝාත අකුසලය වෙන්න පුළුවන්. ඒ වගේ අකුසලයක් කරලා අපි ඒවා එක්ක ඒවා වහගන්න එහෙම නැත්නම් ඒ වයින් වෙන අකුසලය අඩු කරගන්න දැන් ඒ කරපු අකුසලයේ උපනිශ්‍රය කරගෙන දැන් දන් දෙනවා. දැන් බොහෝ පින්කම් කරනවා. එහෙම අය අපිට සමාජයේ ඕන තරම් හම්බ වෙනවනේ. පෙර අකුසල් කරලා ඒ අකුසලය නිසාම අකුසලයේ උපනිශ්‍රය වෙලා දැන් කුසල් කරනවා. එතකොට අපේ මේ ප්‍රශ්නේ අහන්නේ දෙවැනි අවස්ථාව අකුසලය කුසලයට. එතකොට අකුසලය කරපු අකුසලය කුසල උපනිශ්‍රය වෙනවා දැන් කුසල් කරන්න. ඒකත් ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය. එහෙම නැත්නම් ආරම්මනාධිපති කොට අධිපතිපත්‍ය ආරම්මනාධිපති කොටසෙන් තමයි මේ වෙන්නේ. එතකොට ඔන්න ඔය දෙක විස්තර කරා නම් හරි. ඊට පස්සේ අපිට කියනවා එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න. කුසලයේ අකුසලයටත් අකුසලයේ කුසලයටත්. ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න කියනවා. කොහොමද ඒක කරන්නේ? ඒ කියන්නේ අපෙන් අහන්නේ මේ දෙක විතරයි. අපි ගිහින් බලමු ත්‍රිරාශිය කොහොමද මේක ප්‍රත්‍යෝත්පන්න දක්වලා තියෙන්නේ කියලා ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ උපනිශ්‍රේ ප්‍රත්‍යේ හරි. දැන් මේ ත්‍රිරාශිය පටන් ගන්න තැන මේකේ අපි යන් උපනිශ්‍රේ ප්‍රත්‍ය දක්වා මම ටිකක් ඉක්මනට යවන්නම්. උපනිශ්‍රේ ප්‍රත්‍යයන් ප්‍රත්‍යෝද්දේශී උපනිශ්‍රේ ප්‍රත්‍ය ආරම්මන උපනිශ්‍රේ අනන්තර උපනිශ්‍රේ පකෘති උපනිශ්‍රේ වශයෙන් තෙවදෑරුම් වේ. මේන් ආරම්මන නිශ්චය ප්‍රත්‍ය ත්‍රිරාශිය ආරම්මනාධිපති මෙනි. මෙතන දීලා නැහැ. ආරම්මනාධිපති හැටියට බලන්න කියනවා. එතකොට අපි අධිපති ප්‍රත්‍යයට ගිහිල්ලා බලන්න ඕන. අපි එතෙන්ට යන්. ඔන්න අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍යයේ කොටස් දෙකක් තියෙනවා ආරම්මනාධිපති සහ ජාතක. අපි ගන්න ඕන ආරම්මනාධිපති කොටස විතරයි. එතකොට ආරම්මනාධිපති ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. ගරු කළ යුතු ධර්මයන් ගරුකට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් 8යි, මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් 4යි, ලෝකෝත්තර සිත් 8යි මේ තියෙන චෛතසික ටික. ඒ චෛතසික ටික ඕගලන්ට හදා ගන්න පුළුවන් මේ සිත් ටික වෙන් කරගත්තොත්. දැන් මේකෙන් අපි මේක දෙකකට බෙදන්න ඕන කුසලය අකුසලයට. එතකොට කුසල පැත්තේ සිත් ටික විතරයි අපි මෙතෙන්ට ගන්න වෙන්නේ. කුසලය අකුසලයට උනම මෙතන කුසල පැත්තේ සිත් කීයක් තියනවද? කුසලය තමයි ප්‍රත්‍ය වෙන්නේ. මොනවද කුසල් සිත් ටික? ඥාන සම්පයුක්ත මහා කුසල අසංකාරික සිත. අපි මේ විදිහටම කිව්වොත් මහා කුසල් සිත් 8 ගන්නවද? ගන්නවා. ඔව්. මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් 4 ගන්නවද? ගන්නවා. ඔව්. හැබැයි දැන් මෙතන කුසලය අකුසලයටත් කිව්වම අපිට මේ මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත් 4 කාටද ලැබෙන්නේ? රහතන් වහන්සේට. රහතන් වහන්සේ අකුසල් කරන්නේ නැහැ. බලන්න මේවයි කොච්චර ධර්ම කරුණු මතක් කරගන්න ඕනද කියලා අපිට. ඊළඟට ලෝකෝත්තර සිත් 8 ලැබෙනකොටත් අපි ඉන්නේ නිර්වාණය අරමුණු කරගෙන ඒ ලෝකෝත්තර සිත් 8 හැබැයි මාර්ගයේ අරමුණු කළා විනාඩියක් ඉන්න අපි අකුසල් කරනවාද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. බැලුවා කන්න.
කරුණක්ක. හාමුදුරුවෝ ඇවිල්ලා රුවා වාසයට. කවුද මේ දීපනන්ද හාමුදුරුවෝ. මේ ජීවන කෙනා? එයා අද දාන අරන් ගියා. ආ. දැන් නතර වෙන්න ඇවිල්ලා. අනිත් ආයෙ ගෙන්න ගන්න. මෙතනදී අපිට මේ අපි මට දාන්නේ 18. මං කිව්වා 18 දාන්නේ මං ගේන්නම් කියලා. හරි. අපි දැන් කුසලයෙන් අකුසලය කරන සිත් තියෙන්නේ ලෝභ මූල සිත්තට අපි අකුසල් සිත්ින්ද අයින් කරන්න ඕන කුසලයෙන් අකුසලයනේ. එතකොට මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරේනේ රහතන් වහන්සේට ලෝකෝත්තර සිත්තටත් ඒ ලෝකෝත්තර මාර්ග ඵල මේ ඒවා අකුසලයෙන් අරමුණු කරන්නේ නෑ පසුව උපනිශ්‍රේ. එතකොට මෙතන අදාළ වෙන්නේ ලෝභ මූල මහා කුසල් සිත්තටයි ඒවා යෙදෙන චෛතසික ටිකයි පමණයි. කුසලයෙන් අකුසලයට. එතකොට ප්‍රත්‍ය වෙන්නේ කුසලය මේ ආකාරයට මෙතන අහලා තියෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්න ඕන අකුසල් සිත්මයි. එතකොට අකුසල් සිත් අපිට ලියන්න පුළුවන් මෙතන මේ ප්‍රත්‍යෝත්පන්න තමයි දක්වලා තියෙන්නේ සමා වෙන්න. ප්‍රත්‍යෝත්පන්න තමයි දක්වලා තියෙන්නේ. එතකොට ආරම්මනාධිපති ප්‍රත්‍යෝත්පන්න. එතකොට ප්‍රත්‍යෝත්පන්න පැත්තට අපිට දාන්න තියෙන්නේ අකුසල් සිත්මයි. එතකොට ලෝභ මූල සිත්තට පමණයි. මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රත්‍ය ගැන. දැන් අපෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නේ එම ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න. මෙතන ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී කිව්වම ඒක පැහැදිලිම නෑ ප්‍රත්‍ය ගැන විස්තරයක්ද ප්‍රත්‍යෝත්පන්නද මේ අහන්නේ කියන එක. ඒක යම් ආත්මියෙකුට මොකද හිතෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ එම ප්‍රත්‍ය ධර්මය හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න. මෙතන අහන වැත්තේ අර ප්‍රවේද තුනෙන් කොයි එකටද යන්නේ කියන එක නේද ප්‍රත්‍ය ධර්මයේද? ප්‍රත්‍ය නීකයකට යනවා කියලා මං හිතන්නේ මහ කුසල් මේ අකුසල් සිත්. අකුසල් සිත් දැන් මෙතන අහන්නෙම අපිට අදාළ වෙන්නේ විතක කුසලයේ අකුසලයටත් අකුසලයේ අපි මේ කතා කරන්නේ කුසලයෙන් අකුසලයේ සිද්ධ වෙනකොට ප්‍රත්‍ය මොනවද ප්‍රත්‍යෝත්පන්න මොනවද කියලා. එතකොට අපිට මේ ප්‍රත්‍ය නීතියට යන්න කොහෙත්ම අවස්ථාවක් නැහැ. එතකොට කුසලයේ අකුසලයේ සිද්ධ වෙනවා ආරම්භන උපනිශ්‍රය ප්‍රත්‍යයෙන්. එතකොට ප්‍රත්‍ය වෙන්නේ එතනදී කුසල් සිත් ප්‍රත්‍ය වෙලා ලෝභ මූල සිත් වලින් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට මෙතන උපදින්නේ ලෝභ මූල සිත්තටයි ඒවයි යෙදෙන චෛතසික ටික. හරි. හරි. ඊට පස්සේ අනිත් පැත්තට අහනවා අකුසලය කුසලයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා. එතකොට අකුසලය තමයි කරපු අකුසලය ලෝභ මූල සිත් 8 මේ ඉතින් ප්‍රත්‍ය ධර්ම කියන්නේ මේ ආකාරයට. එතකොට ඒකේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කුසලයට. එතකොට කුසලයට වුණාම මහා කුසල් සිත් 8 තමයි උපදින්නේ. මොකද මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4ත් ලෝකෝත්තර සිත් 8ත් උපදින්න විදියක් නැහැ. ඒක පැහැදිලිද? මැඩම් මෙතන අහන්නේ මේ ප්‍රත්‍ය ධර්මයේ ලියන්න කියන්නේ දැන් අපි උතනදී ගන්න ආරම්මන ආදී ප්‍රතිප්‍රත්‍යන්නේ. ඒක නේද ප්‍රත්‍ය ධර්මයේ වෙන්නේ. ප්‍රත්‍ය ශක්තිය වෙන්නේ ආරම්මන යන්නේ. ප්‍රත්‍ය ශක්තිය වෙන්නේ ආරම්මනාධිපති ප්‍රත්‍ය. ඒක ලියන්න වෙන්නේ ආරම්මන උපනිශ්‍රේ කියලා. ඒ ප්‍රත්‍ය ශක්තිය දැන් අපි මේක තමයි මේකේ ප්‍රත්‍ය කියලා කිව්වම ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය ශක්තිය එකක් තියෙනවා. ඒ කියන්නේ අපි නිකන් කියන්නේ ප්‍රත්‍ය ශක්තියින් 24ක් ගැනනේ කියන්නේ. එතකොට ඒකට අමතරව එක එක ප්‍රත්‍යයට තියෙනවා ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න. හරි. ප්‍රභේද ගියාම ඒ ප්‍රභේදයටත් ප්‍රත්‍යෝත්පන්න තියෙනවා. ඒවා එකතු කරලා තමයි අපි පොදුවේ කියන්නේ ප්‍රත්‍ය මෙච්චරයි ප්‍රත්‍යෝත්පන්න මෙච්චරයි කියලා. දැන් මේ ප්‍රත්‍ය ගත්තොත් මේ ප්‍රත්‍ය ප්‍රභේද 3ක් තියෙනවා. එතකොට මේ ප්‍රභේද 3ට අපිට වෙන වෙනම ලියන්න පුළුවන් ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න.
මේ තියෙන්නේ මේ විදියට. ඊට පස්සේ අපිට එකතු කරලා කියන්න පුළුවන් මුළු ඔක්කොම ප්‍රත්‍ය ශක්තිය හැටියට ගත්තම මෙන්න මේවා තමයි ප්‍රත්‍ය මේවා තමයි ප්‍රත්‍යෝත්පන්න කියලා. පැහැදිලිද ඒක? මෙතන මිස් මේ දැන් අකුසල් කරලා ඒක නැති කරගන්න කරන කුසලයකට තමයි සමාන වෙන්නේ නේද? අන්න හරි. අපි අකුසල් කරනවා. එතකොට දැන් කරන්නේ කුසල් මහා කුසල්. අපි අර මහත්මියක් උදාහරණයක් හැටියට කිව්වේ මේ සතුන් මරලා දැන් පින් කරනවා. ඒකට තමයි මේක ගන්න පුළුවන්. ඔව්. එතකොට අකුසලයෙන් කුසලය කියන එකට එන්නේ ඒ ආකාරයෙන්. එතකොට බලලා එතනදී යන්නේ නේද? දැන් එකපාරට දානේ රැයන්න බෑනේ දන්නේ නැතුව හරියට. අන්න කුණුවේ අවයි. मैडम කාගේද ෆෝන් මයික් ඔන් වෙලා මේ සද්දෙ ඕන් වෙලා ඒක තමයි මයික් එක සමා වෙන්න මයික් එක ෆෝන් වෙලා ඒක තමයි. 3-4 දෙනෙක්ම ඔහොම වෙලා තියෙනවනේ. දැන් ඩිස්ටර්බ් වෙනවා කතා කරලා මයික් එක ඔෆ් කරගන්න නැත්නම් අනිත් අයට අවට ශබ්ද ඇහෙනවා. එතකොට මෙතන කුසලයේ අකුසලයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා ඒකේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න පෙන්වන්න පුළුවන්. මෙතන අහලා තින්නේ ඒ ආකාරයට. ඊළඟට අකුසලය කුසලයට ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න මොනවද කියලා. ඒක තේරුණාද? එතකොට උදාහරණයක් අපි කිව්වා කුසලයේ අකුසලයට දානයක් දීලා ඒක දැන් අපි ගරු කරලා මේ අපරාධ මෙච්චර මුදල් වැය කරේ කියලා ඒ ආකාරයට හෝ මානෙන් හෝ මෙනෙහි කරනවා. එතකොට ඒක කුසලයේ අකුසලයට වෙනවා. අකුසලයේ කුසලයට වෙනවා. පෙර ප්‍රාණඝාත අකුසල් කළා දැන් බොහෝ පින්කම් කරනවා ඒ වයින් වෙන අකුසලය දැන් බය වෙලා වෙන්න පුළුවන් අපාගත වෙයි කියලා වෙන්න පුළුවන් දැන් කුසල් කරනවා. එතකොට අකුසලයක් කුසලයට උපරිස්සේ ප්‍රත්‍ය වෙනවා. දැන් බලන්න අපි කුසලයේ අකුසලයට විතරක් නෙමෙයි අකුසලයක් පෙර කරපු අකුසලුත් අපිට දැන් කුසල් කරන්න උපනිස්සේ ප්‍රත්‍ය වෙනවා. එතකොට ගරු කරලා අරමුණු කරලා කරන දේවල් දැන් අපිට මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ඒක පැහැදිලිද? ඒකේ තව මොනවා හරි ප්‍රශ්නයක් තියනවද? मैडम මෙතන කුසලයෙන් අකුසලයේ වෙනකොට ප්‍රත්‍යෝත්පන්න අකුසල් නේද වෙන්නේ? ඔව් කුසලයෙන් අකුසලයේ වෙනකොට ප්‍රත්‍යෝත්පන්න අකුසල් වෙන්න මෙපෑ. කුසලයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අකුසලයේ. අකුසලයෙන් කුසලයේ වෙනකොට අකුසලයේ තමයි ප්‍රත්‍ය වෙන්නේ. කුසලයේ තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. අකුසලයෙන් කුසලය වෙනකොට අකුසලය ප්‍රත්‍ය වෙලා කුසල තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. අකුසල් සිත් පෙර ප්‍රාණඝාත අකුසල් සිත් කරලා කුසල කරලා දැන් ඒකට කුසල් කරනවා. එතකොට දැන් කරන්නේ කුසල්. මහා කුසල් සිත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක යන්න පුළුවන් ඒ අකුසලයේ කුසලයට වෙනකොට ලෝකෝත්තර සිද්දක්වත් යන්න පුළුවන්. මහා කුසල් සිත් 8 විතරක් නෙවෙයි භාවනා කරලා ධානය වඩලා විදර්ශනා කරලා රහත් ඵලය දක්වාමත් යන්න පුළුවන්. මම කියපේක තේරුණාද? අකුසලයෙන් කුසලයේ කියන එක මොනවා හරි දෙයක් දැක්කම ඒකට තණ්හාවක් හිතලා ඒකම නම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමට ගන්න පුළුවන් නේද මේ විදිහට? ඒක දැන් මේකේ ටයිම් ගැප් එකක් තියෙන්න ඕනේ මහත්මිය. ඒ වෙලාවෙම නෙමෙයි දැන් පෙර කරපු අකුසලයක්. දැන් කුසලයකට උපනිශ්‍රය වෙන ආකාරය. හොඳම උදාහරණය තමයි අර මහත්මියක් කිව්වා වගේ පෙර ප්‍රාණඝාත බොහෝ අකුසල් කරලා සත්තු මරලා බොහෝ අකුසල් කරලා දැන් කුසල් කරනවා මේ කුසලය යන්න පුළුවන් මාර්ගසිත ඵලසිත දක්වාමත් යන්න පුළුවන්. මොකද දැන් ඒකට බොහෝ අකුසල් කරපු බුද්ධලේකට දැන් බොහෝ භය ඇති වෙලා අපායගාමී වෙන්නේ නැති වෙන්න මේ භවයේම රහත් වීම දක්වාමත් යන්න පුළුවන්. ඒතකොට මේකේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට මාර්ගසිත ඵලසිත දක්වාත් එන්න පුළුවන්. පැහැදිලි. එතකොට මෙතන තව ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා යම් කරුණක් තියනවාද කතා කරන්න? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද?
හොඳයි මම කියවන්නම් ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ 2020 පච්චය නිर्देशේ එන අයුරින් ධාන මග්ග සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පච්ච ලියා දක්වන්න. දැන් මේක බලන්න මේක ටිකක් අමාරුයි. ප්‍රශ්න 4ක් අහනවා. අපි මෙතෙන්ට යන්. මේ ටිකනේ අහන්නේ ධාන ප්‍රත්‍ය අහනවා මග්ග ප්‍රත්‍ය අහනවා මැඩම් මෙතන ප්‍රත්‍ය නිर्देशේ විතරනේ අහන්නේ නේද මැඩම්? මේක අහන්නේ ප්‍රත්‍ය නිर्देशේ විතරයි. එතකොට අපිට නිर्देशේ විතරයි දක්වන්න තියෙන්නේ. උද්දේශ 4 කියලා තියෙනවා. එතකොට නිर्देश විතරයි. එතකොට අපිට මේක එක ඇත්තටම මේකේ නිर्देश තියෙන එක පෙළයි විප්‍රයුක්ත එකේ දෙකක් තියෙනවා. ඒකින්ද වෙන්නේ නැති මේ 4ක් අහන්නේ. මෙන්න මේ 4 තමයි අහන්නේ. ධාන ප්‍රත්‍යේ නිर्देशය. එතකොට ධානංගානි ධාන සම්ප්‍රයුක්තකානං ධම්මානං තන් සමුට්ඨානං ච රූපානං ධාන පච්චේන පච්චයෝ. මේ තියෙන්නේ ධාන ප්‍රත්‍යේ නිर्देशය. මේක කාට හරි තේරුම් කරන්න පුළුවන්ද මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න බෙදා දක්වන්න මෙතනින්? මේ පෙළේ කොතනින්ද අපිට ප්‍රත්‍යයයි ප්‍රත්‍යෝත්පන්නයි වෙන් වෙන්නේ? ධානංගානි ප්‍රත්‍ය වෙනවා. තන් සමුට්ඨානං ච රූපානං කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. හරි. එතකොට තන් සමුට්ඨානං අයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැද්ද සම්ප්‍රයුක්තකානං ධම්මානං? ධ්‍යාන සම්ප්‍රයුක්තකානං ධම්මාන. හා? ඔව් ඒක ප්‍රත්‍යෝත්පන්න. මෙන්න මෙතනින් තමයි වෙන් කරන්න ඕන. ධානාංගානි කියන්නේ ධාන අංග. මෙන්න මෙතනින් එහාට ප්‍රත්‍යෝත්පන්න. ධානාංගානි කියන්නේ ධාන අංග. කීයක්ද කියලා අපි බලමු. ඊළඟට ධාන සම්ප්‍රයුක්තකානං ධම්මානං. දැන් මේ ධානාංග කීයක්ද? මතක් කරලා බලන්න ධාන ප්‍රත්‍ය මොනවද? ප්‍රත්‍ය ධර්ම. පොත බලාගෙන හරි කියන්න බෑ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවනේ නේද? ඔව්. හැබැයි මෙහෙමනේ දැන් මේවා මොන සිත්වලද ඇති වෙන්නේ කියලා කියන්න ඕන අපි. නම් ප්‍රශ්නේ සම්පූර්ණ නෑ. හරි විතක්ක විචාර ප්‍රීති ඊට පස්සේ ඔබතුමිය කිව්වේ මොකද්ද? සුඛ ඒකාග්‍රතාව කිව්වම. එතන වේදනා සෝමනස් සුඛ නෙමෙයි එතන කියන්න වෙන්නේ වේදනා ඒකාග්‍රතාව. චෛතසික හැටියට උපේක්ඛා කියන ගන්න තුනක් ගන්නවනේ එතන අංග වශයෙන්. අන්න හරි. අංග වශයෙන් තුනක් තියෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. ඒ තුනම එකට චෛතසිකයක් හැටියට වේදනා. එතකොට අපි ලියන්න ඕන විතක්ක විචාර. එතන සුඛ දුක්ඛද ගන්නෙ සෝමනස්ස දෝමනස්සද? සෝමනස්ස දෝමනස්ස සුඛ දුක එනවාද කියලා අපි පොඩ්ඩක් බලමු. හොඳයි. සෝමනස්ස දැන් මේ කියන සිත්වල එන වේදනාවල් ගන්න ඕන. මෙතෙන්ට එන සිත් මොනවද? එන්න එක තමයි සිත් අදාළ වෙන්නේ. සිත් 79ක් එනවනේ දෙපස් විඥාන 10 හැර. හරි. දෙපස් විඥාන 10 හැර සිත් 79 නම් අපිට සුඛ සාගත කාය විඥානයයි දුක සාගත කාය විඥානයයි එනවද? එන්නේ නැහැ. නෑ නේද? දෙපස් විඥාන 10 ඇතුළේනේ තියෙන්නේ සුඛ සහගත කාය විඥානයේ දුක. ඔව්. එතකොට සුඛයි දුකයි වේදනා දෙක එන්න විදියක් නැහැ. ඒක නිසා අපිට එන්නේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන වේදනා තුන විතරයි. එතකොට ඒ තුනට අපි චෛතසික හැටියට දක්වන්නේ එකම වේදනා චෛතසිකය. එතකොට අපි මේකේ ප්‍රත්‍යපත්ත ලියන්න ඕන. මේ ප්‍රශ්නේ අහලා නෑ මම මේ අමතරව කියන්නේ මතක් කිරීමක් හැටියට දෙපස් විඥාන සිත් 10 හැර
ඉතිරි සිත් 79හි යෙදෙන විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා යන ධානාංග 5. පැහැදිලිද? පැහැදිලිද? සමරසිංහ මහත්මියට පැහැදිලිද? හයියෙන් වහිනවා ඇහෙනවා මම මේ හෙඩ්ෆෝන් එක දාගත්තා. හරි. ඔබතුමියට ඉස්සෙල්ලා කියපු ටික ඇහුන්නේ නැද්ද? නෑ. අපි එහෙනම් ආයිත් මතක් කරමු. දැන් මේ අපි ඉන්නේ ධාන ප්‍රත්‍යේ. මේ ප්‍රශ්නෙන් අහන්නේ නම් අපිට නිर्देश පාළිය විතරයි. එතකොට අපිට ලියන්න වෙන්නේ ධාන පච්චයෝති කියලා. ධානංගානි කියලා කොමාවක් දාන්න. ඊට පස්සේ ධාන සම්ප්‍රයුක්තක සමාවෙන්නේ. ඒ ටික ඇහුණා මැඩම්. ඊට පස්සේ අර ටේබල් කියනකොට තමයි ඇහුන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙහෙමයි කිව්වේ. දැන් මේ ධානංගානි කියන එක ප්‍රත්‍යනේ. එතකොට මේක මොනවද එන අභිදේයාර්ථ? ධර්ම මොනවද? දැන් කවුරු හරි මහත්මයක් කිව්වා විතක්ක විචාර ප්‍රීති සුඛ දුක උපේක්ෂා සෝමනස්ස දෝමනස්ස පහම එනවාද කියලා අහුවා කතා කරා අපි. ඒ පහම එන්නේත් නැහැ. පහෙන් එන්නේ මොනවද කියලා අපි කතා කරේ. ඒක ඇහුණාද? ඔව් ඇහුණා. ඒක දෝමනස්ස සෝමනස්ස උපේක්ඛා විතරයි. ඒද සම්බුද්ධ සාධාරණ 4කුත් යෙදෙනවනේ. එතකොට ඒ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන්නේ වේදනා චෛතසිකය හැටියට එකම වේදනාව චෛතසිකය. තුඩකට බෙදුනට ඒතර එක වේදනා චෛතසිකයක්. එතකොට මේ ධානාංගානි ධානාංග කියන එකේ ප්‍රත්‍ය වෙන්නේ විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා යන ධානාංග 5. පැහැදිලිද? පැහැදිලිම. හොඳයි. එතකොට අපි මෙතනදී මේ 5 කියනකොට කියන්න ඕන මේ ආකාරයට. දෙපස් විඥාන සිත් 10 හැර ඉතිරි සිත් 79හි යෙදෙන විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා යන ධානාංග 5. අපි සිත් කිව්වට සිත් මෙතෙන්ට එන්නේ නෑ. චෛතසික 5ක් විතරයි එන්නේ. හැබැයි මොන සිත්වලද කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ. ඔක්කොම සිත්වල නෙමෙයි. සිත් 79ක. එතකොට දෙපස් විඥාන අයින් වෙන හින්දා අපිට වේදනාවේදී වේදනා 3යි එන්නේ. සුඛ වේදනාව දුක වේදනාව එන්නේ නෑ. ඒතර පැහැදිලිද එතෙන්ට වෙනකම්? මැඩම් ඔව් කියන්න. කියන්න වාග්නේ. සුඛ අයින් වෙලා වේදනාව වෙනවනේ. අයින් වෙලා වේදනාව වෙනව නෙමෙයි. වේදනා කීයක් තියනවද? එකම වේදනා චෛතසිකේ ප්‍රභේද විදියට කීයක් කියනවාද අපි? 5ක් තියෙනවා. ඒකෙන් 3ක් නේ මෙතනට අදාළ වෙන්නේ. 5න් අපි 3යි මෙතෙන්ට අදාළ වෙන්නේ. මොකද සිත් 10 අතෑරෙන හින්දා. දෙපස් විඥාන සිත් නැති නිසා. එතකොට අපි කියන්න ඕන සිත් 79හි යෙදෙන විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා යන ධානාංග 5. මෙතන විචාර ප්‍රීති වේදනා. හරි. ඔව් වේදනානේ සුඛ දුක අතෑරුනම ඉතිරි වේදනා 3ම චෛතසිකයේ හැටියට ගන්න වේදනාව. අපිට සෝමනස්ස කියලා චෛතසිකයක් නැහැනේ. ඒක වේදනාවේ ප්‍රභේදයක්. එතන මේ ධර්මතා වශයෙන් 5ක් ගන්න චෛතසික වශයෙන් 7ක් ගන්නවාද කියලා මට මතකයි. චෛතසික වශයෙන් 7ක් නැහැනේ. අපිට චෛතසික තියනවාද සෝමනස්ස වේදනා කියලා චෛතසිකයක් තියනවාද 52 ඇතුලේ? හරි 10. හරි මැඩම්. මෙතන වේදනා කියලා නිගන්නේ. එතකොට ධර්මතා වශයෙන් 5යි. චෛතසික වශයෙන් 5යි. හරි. ධර්මතා වශයෙන් පරමාර්ථ ධර්ම හැටියට 5යි. ඔව්. තේරුණාද මේ අහපු ප්‍රශ්නේ අහපු මහත්මියට තේරුණාද? තේරුණා. හොඳයි. ඔය ප්‍රත්‍ය ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? ධාන සංප්‍රයුක්ත කාණං ධම්මාන. ධාන සමග යෙදෙන සංප්‍රයුක්ත ධර්ම මොනවද මේ? මේ කියපු ධාන
ඒ අර සිත් ටික අපි ඉස්සෙල්ලා කිව්වේ දෙපස් විඥාන සිත් 10 අර ඉතිරි සිත් 17 9 තමයි මේ ධානාංග එක්ක සංප්‍රයුක්ත වෙන්නේ. ඒතකොට ධාන සංප්‍රයුක්තකාණං ධම්මාණං කියන්නේ මේ ධාන අංග අපි ඉස්සෙල්ලා කියපු පහ සමග සංප්‍රයුක්ත වෙන සිත් 79යි චෛතසික 52යි චෛතසික 52යි. ඊට පස්සේ තන් සමුට්ඨානානං ච රූපාණං චිත්තද රූප රූප මොනවාද? චිත්තජ රූප කර්මජ රූප චිත්තජ රූපයි තව රූප වර්ගයක් එනවා ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප. දැන් මේ ප්‍රතිසන්දි කර්මජ රූප ඇති වෙන්නේ ඇයි මොන සිත් නිසාද? මෙතන අපි සිත් 79ක් කිව්වනේ. ප්‍රතිසන්දි කර්මජ රූප හැම සිතටම ඇති වෙනවා. ප්‍රතිසන්දි සිතක් ප්‍රතිසන්දි සිත් හරි. ප්‍රතිසන්දි සිත් කීයද? 19 ප්‍රතිසන්දි සිත් 19 නිසා තමයි මේ ප්‍රතිසන්දි කර්මජ රූප ඇති වෙන්නේ. එතකොට මේ චිත්තජ රූප ඇති වෙන්නේ සිත් කීයකින්ද? සිත 89කින් නැතුනේ 89ෙම චිත්තජ රූප ඇති වෙනවද? නෑ චිත්තජ රූප දෙපස් විඥාන සිත් 10න් චිත්තජ රූප ඇති වෙන්නේ නැහැ. ඊට ඒ පස්සේ 10 රහත් චුතිසිතෙත් ඇති වෙන්නේ නැහැ කියලා ඒකේ ආචාර්ය මතයක් තියෙන්නේ. රහත් චුතිසිත සහ දෙපස් විඥාන සිත් 10යි කියලා කොහොමත් රහත් චුතිසිත කියලා සිතක් නැහැනේ. ප්‍රතිසන්දි සිතම තමයි චුතිසිත වෙන්නේ. එතකොට මෙතනදී එන්නේ චිත්තජ රූප ඇති වෙන්නේ සිත් 79කින්. අර 10 අයින් වෙන්න ඕන. එතකොට ඒවයි ධානාංගය දෙන්නෙත් නෑ, ඒවයින් චිත්තජ රූප එන්නෙත් නෑ. සිත් 79යි ප්‍රත්‍ය පැත්තට එන්නේ. ප්‍රත්‍යෝත්පන්න වෙනවා මේ චිත්තජ රූප සහ කර්මජ රූපත්. කර්මජ රූප එන්නේ අර සිත් 19න් තමයි කර්මජ රූප හැදෙන්නේ. ඒවයි යෙදෙන චෛතසික වලින්. මේක කඩලා මම පෙන්නුවේ. නමුත් මෙහෙම ලියන්න ඕනේ නෑ. ප්‍රත්‍යෝත්පන්න ඕගොල්ලන්ට ලියන්න පුළුවන් සිත් 79යි දෙපස් විඥාන සිත් 10 හැර චෛතසික 52යි චිත්තජ රූප සහ ප්‍රතිසන්දි කර්මජ රූප කියලා ලිව්වොත් ඇති. හැබැයි යම් අවස්ථාවක මේක විස්තර කරන්න දෙන්නත් ඉඩ තියෙනවා. ඒක ටිකක් ගැඹුරුයි. ප්‍රතිසන්දි කර්මජ රූප ඇති වෙන ආකාරය මේක පෙන්වන්න කිව්වොත් පෙන්වන්න පුළුවන් වෙනවා. එතකොට මෙතෙන්ට එන්නේ අර සිත් 79 මෙන්නේ සිත් 19යි එන්නේ. සිත් 19 යෙදෙන ධානාංග උපකාරයෙන් ධාන සංප්‍රයුක්තකාණං ධම්මාණං. එතකොට මේ සිත් ඇති වෙනවා, චෛතසික ඇති වෙනවා සහ ප්‍රතිසන්දි කර්මජ රූප ඇති වෙනවා. මං හිතන්නේ ඒක ලියන්න එයි කියලා. නමුත් තේරුම් ගන්න මෙතන තියෙනවා ගොඩක් දේවල්. පැහැදිලි දෙක. මේ ප්‍රශ්නෙට කොහොමත් අදාළ නෑ. මං කියන්නේ ඉදිරියට ප්‍රශ්නයක් ආවොත් කොහොමද කියන එක. මේ ප්‍රශ්නේදී මේ පෙළ විතරයි ලියන්න අවශ්‍ය වෙන්නේ. ඒක පැහැදිලි නේද? පැහැදිලි නේද? හොඳයි. අපි දැන් යමු මග්ගපච්චේට. මේකත් කියන්නේ අර ඒ විදියටමයි මග්ගංගානි. දැන් මේකේ ප්‍රත්‍යෝත්පන්න වෙන් කරන්නේ මේ පෙළෙන්ම මග්ගංගානි තමයි ප්‍රත්‍ය මාර්ගාංග. හරි. ඔන්න මග්ගංගානි තමයි ප්‍රත්‍ය ධර්මය. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න මේකෙන් වෙන් කරන්න පුළුවන් මග්ග සංප්‍රයුක්තකාණං ධම්මාණං. ඔන්න එක තැනක්. ඊළඟට කියනවා තන් සමුට්ඨානානං ච රූපාණං. එතකොට මාර්ග අංග ප්‍රත්‍ය වෙලා ඒවත් එක්ක සංප්‍රයුක්ත වෙන ධර්ම සිත් සහ චෛතසික වෙන්න ඕනනේ. සංප්‍රයුක්ත වෙන්නේ. හා තන් සමුට්ඨානානං ච රූපාණං. එතකොට මොනවද රූප? චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි. හරි. එතකොට මෙතන මාර්ගාංග මොනවද? මෙතෙන්ට ප්‍රත්‍ය මග්ගංගානි කියන එකට ප්‍රත්‍ය ධර්ම මොනවද එන්නේ?
ප්‍රඥාව විතර්කය ඔව් අර විරති තුන වීරිය සතිය ඒකාග්‍රතාව. එතකොට දැන් මේකේ මාර්ගාංග කීයක් තියෙනවද? මාර්ගාංග 12ක් ගන්නවා. නමය. අංග 12යි මේ මිත්‍යා පැත්තෙන් 4යි. හරි 8යි 4යි. ඔව්, ඒ කියන්නේ කුසල පැත්තට 8යි. අපි ඒක දන්නවනේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඔය විදිහට සම්මා සති, සම්මා සමාධි එතන මාර්ගාංග 8යි. ඊළඟට අකුසල පැත්තෙත් ඒවටත් කියනවා මාර්ගාංග කියලා. අපි මේක හරියට ඕගොල්ලන් මේ ප්‍රත්‍ය විස්තරේ කියෙව්වනම් මේ මාර්ග කියන්නේ මාර්ගය වෙන් කරනවා කුසල පැත්තට යන මාර්ගයේද අකුසල පැත්තට යන මාර්ගයේද. එතකොට මාර්ග අංග වෙන් මෙතන 9ක් නේද? 9ක් නේද එන්නේ? අපි ඉස්සෙල්ලා අංග ටික බලමු. අංග 12යි කියන එක පැහැදිලිද? පැහැදිලි. මට කියන්න අකුසල අංග 4 මොනවද කියලා? අකුසල අංග 4. අකුසලාංග අපි 12ක් කිව්වනේ. අපි කුසලාංග 8 දන්නවා. අකුසලාංග 4 මොනවද මේ? මිච්ඡා දිට්ඨි විතර්ක වීරිය ඒකාග්‍රතාව. හරි. මිත්‍යා දිට්ඨිය කියන්නේ දිට්ඨි චෛතසිකය. විතක්කය කියන්නේ විතක්ක චෛතසිකය, වීරිය චෛතසිකය, ඒකාග්‍රතාවය. එතකොට ඕවා තමයි මිච්ඡා මාර්ගාංග. එතකොට සම්‍යක් මාර්ගාංග 8 මොනවද? ටංක මාර්ගය 8 කාරණා 8ම එනවා. චෛතසික හැටියට එතනදී එනවා සමාධිත්‍ය ප්‍රඥා චෛතසිකයයි විතර්ක සංකප්ප වෙනවා විරති යෙදෙනවා කඩමු මාර්ග සත්‍යේන මාර්ගාංග 8 කඩන්න. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. සම්මා සංකප්පය කියන්නේ විතක්කය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ විරති 3. සම්මා වායාම කියන්නේ වීර්යය. සම්මා සතිය කියන්නේ සතිය. සම්මා සමාධි කියන්නේ කුසල සිතේ ඒකාග්‍රතාවය. ඉස්සෙල්ලා කිව්වේ අකුසල සිතේ ඒකාග්‍රතාවය. අකුසල් පැත්ත මිච්ඡා මාර්ගය. මේ කුසල සිතේ ඒකාග්‍රතාවය. එතකොට අපිට එනවා උඩින් අපි අකුසල් 4ක් කිව්ව මාර්ගාංග, කුසල පැත්තේ මාර්ගාංග 8ක් කිව්වා. චෛතසික හැටියට අපි අකුසල පැත්තේ චෛතසික 4ක් කිව්වා. කුසල පැත්තේ චෛතසික 8ක් කිව්වා. නමුත් මේවා එකතු කරලා විතක්කය දෙකේම තියෙන හින්දා, විරිය දෙකේම තියෙන හින්දා, ඒකාග්‍රතාවය දෙකේම තියෙන හින්දා අපිට චෛතසික හැටියට කීයක් එනවද? 9යි. 9යි. අර සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි කියන එක විතරයි චෛතසික හැටියට සම්මා දිට්ඨිය ප්‍රඥාව වෙනවා, මිච්ඡා දිට්ඨිය දිට්ඨි චෛතසික වෙනවා. එච්චරයි වෙනස. අනිත් ඔක්කොම එකම චෛතසිකය. පැහැදිලිද? පැහැදිලි මහත්මයා. හොඳයි. එතකොට ප්‍රත්‍ය ධර්මය වෙන්නේ මාර්ගාංග 12යි. අපි කතා කරපු ආකාරයට අකුසල් 4යි මාර්ගාංග, කුසල මාර්ගාංග 8යි, චෛතසික හැටියට චෛතසික 9යි. හරි? දැන් අපිට ප්‍රත්‍යෝත්පන්න අපි බලමු. ප්‍රත්‍යෝත්පන්න පැත්තේ තියෙනවා මග්ග සම්ප්‍රයුක්තකානං ධම්මාන. මොනවද එතකොට? මග්ග සම්ප්‍රයුක්ත මේ කියපු කුසල් මාර්ගයි අකුසල් මාර්ගයි එක්ක සම්ප්‍රයුක්ත වෙන ධර්ම සහේතුක සිත් 71යි චෛතසික සහේතුක සිත් 71යි ඒවයි යෙදෙන චෛතසික 52යි සහේතුක චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි.
මෙතන සහේතුක කියලා දාලා තිනවා සහේතුක චිත්ත මේ සංසමුත්තානංච රූපාණං කියනකොට සහේතුක චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි කියනකොට ප්‍රතිසන්දි සිත් වලින් අයින් වෙන්නේ මොකද්ද? අහේතුක ප්‍රතිසන්දි සිත් දෙක අයින් වෙනවා. හරි අහේතුක ප්‍රතිසන්දි සිත් දෙක අයින් වෙන්න ඕන. මේ කියන්නේ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. එතකොට 19න් දෙකක් අයින් කරාම සිත් 17ක් ගැන තමයි මේ කතා කරන්නේ. සහේතුක ප්‍රතිසන්දි කර්ම ඒ සිත් 17න් ඇති වෙන ප්‍රතිසන්දි කර්මජ රූප. ඒක තේරුණාද මේ දැන් කියපු ටික? තේරුණාද? ඔව්. අපි මම මේ අමතර කරුණක් කිව්වේ මේක කැඩුවා මේ ප්‍රතිසන්දි කර්මජ රූප හැදෙන සිත් මොනවද කියලා හඳුනා ගැනීමට. එතකොට ප්‍රතිසන්දි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප හැදෙන්නේ සහේතුක ප්‍රතිසන්දි සිත් 17න් පමණයි. ඉතිරි දෙක අහේතුක ප්‍රතිසන්දි. මොනවද මේ සිත් දෙක? දුක්ඛ සාගත sorry මේ උපේක්ඛා සාගත සම්පීර්ණ සිතයි අකුසල පැත්තේ සම්පීර්ණ සිතයි. උපේක්ෂා සහගත සම්පීර්ණ සිතයි අකුසල පැත්තේ උපේක්ෂා සහගත සම්පීර්ණ සිතයි. ඒවා අහේතුක සිත් 18 ඇතුලේ තියෙන්නේ. ඒකින්ද ඒ දෙක අයින් වෙනවා. ඉතිරි 17 පමණයි අදාළ වෙන්නේ. ඒවයින් විතරයි ප්‍රතිසන්දි කර්මජ රූප එතෙන්ට අදාළ වෙන්නේ. මේක පැහැදිලිද මේ හොඳටම මේ මාර්ග මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න අපි තව දුරටත් මේක තේරුම් ගත්තා. මේවා කොයි රූපද එන්නේ මොන සිත් වලින්ද එන්නේ කියන ආකාරය පැහැදිලිද? ඔව්. හොඳයි. එතකොට අපි ඊළඟට යන සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයට. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය තියෙන්නේ අපේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ මේ පේලිය විතරයි. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්ප්‍රයුක්ත පච්චේන පච්චයෝ. දැන් මේක මට ප්‍රත්‍යෝත්පන්න හැටියට කොතනින්ද කැඩෙන්නේ? චත්තාරෝ කන්දා අරූපිනෝ කියන්ට කැඩෙනවා. අරූපී නාමස්කන්ධ 4. එතකොට මෙතනින් කැඩෙන්න ඕන චත්තාරෝ කන්දා අරූපිනෝ. ඒ කියන්නේ චත්තාරෝ කන්දා අරූපිනෝ කියන එකෙන් මොකද්ද කියන්නේ? අරූපී නාමස්කන්ධ 4. අරූපී නාමස්කන්ධ 4. එතකොට මේ අරූපී නාමස්කන්ධ 4 මොනවද? අපි නාමස්කන්ධ 4 මොනවද? වේදනා සංකාර විඤ්ඤාණ. වේදනා සංඥා වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ. මේ ඇත්තටම කියන්නේ මොනවද මේ එතකොට? නාමස්කන්ධ. ඔව් එතකොට අපිට මේ ධර්මය මේකේ ප්‍රත්‍ය මේ අභිදේයාත හැටියට ගත්තොත් මොනවද එන්නේ මේකේ? චෛතසිකයි සිතුයි. ඒකද චෛතසික කීයද කියලා මම චෛතසික 52යි. කීයද? හිතයි චෛතසික 52යි. සිතද සිත් කීයක් එන්න ඕනද? හිත 89 මෙනවා. අන්න හරි. සිත් 89යි ඒවයි යෙදෙන චෛතසික 52යි යන දැන් තව එකක් තියෙනවා. ප්‍රවෘත්ති ප්‍රතිසන්දි අවස්ථා දෙකේම දැන් මේ සිත් 89 ඇතුලේ තියෙනවා ප්‍රතිසන්දි සිත් 19කුත්. එතකොට ඒවත් ගන්නවද? ඔව්. ඔව් ඒකින්ද තමයි මේකේ ප්‍රත්‍යපැත්තට කියන්න ඕන සිත් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ වන සිත් 89 චෛතසික 52. එහෙම නැත්නම් සිත් 89 චෛතසික 52 යන ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි නාමස්කන්ධය. ප්‍රවෘත්ති නාමස්කන්ධ වෙනකොට සිත් ගොඩක් එනවා. ප්‍රතිසන්දි නාමස්කන්ධ වෙනකොට සිත් 19යි එන්නේ. ඒතර ඒවයි යෙදෙන සිත් 89යි චෛතසික 52 තමයි මේකේ ප්‍රත්‍යපැත්ත. හැබැයි මේවා සිත් 89යි චෛතසික 52 අපිට පෙන්නන්නේ නාමස්කන්ධ 4කින්. ඒක පැහැදිලිද? පැහැදිලි. හොඳයි. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න වෙනවා අඤ්ඤමඤ්ඤං. මේකෙන් තමයි තේරුම් ගන්න ඕන. අඤ්ඤමඤ්ඤ කියන්නේ එකිනෙකට. එතකොට මේ පැත්තේන ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද?
ඒ ස්කන්ධ හතරම ඒ හතරමයි. එතකොට ඒ හතර කිව්වට අපි ඒකත් ආපහු ලියන්න ඕන සිත් 89 ඔව් 52 යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධ. අපි අඤ්ඤමඤ්ඤ කියන එක දැක්ක ගමන් ප්‍රත්‍ය පැත්තටයි ප්‍රත්‍යෝත්පන්න පැත්තටයි එකමයි එන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක පැහැදිලිද? අඤ්ඤමඤ්ඤ කියන්නේ මේකට උපකාර වෙනවා මේකට උපකාර වෙනවා. එතකොට අඤ්ඤමඤ්ඤ වෙන හැම අවස්ථාවෙදීම ප්‍රත්‍ය පැත්තේ තියෙන ධර්ම ටික ඔක්කොම ප්‍රත්‍යෝත්පන්න පැත්තටත් එන්න ඕනේ. ඒක පැහැදිලිද? පැහැදිලි. එතකොට ප්‍රත්‍යපත්ති කියපු සිත් 89යි චෛතසික 52 යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ හතර දෙනා ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා. හරි. දැන් මම තව එකක් අහන්නම්. මේ ප්‍රත්‍යේ රූප සම්බන්ධද? නැහැ. නැහැ. ප්‍රත්‍යනීක නෑ මේක මැඩම් නාම නේද? අන්න හරි. නාම විනිශ්චය මම මේ රූප විනිශ්චය ගැන කතා කරේ. නාමස්කන්ධ හතරක් ප්‍රත්‍ය වෙලා නාමස්කන්ධ හතරක් තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට ඒකත් අපි මේ වෙලාවේ මතක් කරමු. අර ප්‍රත්‍ය විනිශ්චය අපි කතා කරන්නේ රූප වලින් නාම හැදෙන හැටි, නාම රූප වලින් රූප හැදෙන හැටි ওই විදිහට අපිට වෙනම දැන් මේ ප්‍රත්‍යයේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයේදී ප්‍රත්‍ය ධර්මත් නාම ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්මත් නාම ධර්ම. අඤ්ඤමඤ්ඤං ඉදිත්ත වෙලාවේදී මේ පැත්තට එන එකමයි එහා පැත්තට එන්නේ. මේක පැහැදිලි නම් අපි ඊළඟ ප්‍රත්‍යයට යමු. හරි නේද? මැඩම් මේ අමතර කාරණයක් මැඩම් මෙතන නේද අර 1ට 3ක් 3ට 1ක් 2ට 2ක් වශයෙන් අන්න හරි. 14 ආකාරයෙන්. හරි මැඩම්. 14 ආකාරයට ඇයි එහෙම කියන්නේ? අඤ්ඤමඤ්ඤම් වෙනකොටම අපිට පේනවා ඕක දෙන්නේ අවස්ථා දෙකයි. නාම ධර්ම හතරයි තවත් අවස්ථාවක් එනවා. කියන්න බලන්න. තවත් අවස්ථාවක් එනවා. වෙන ප්‍රත්‍යයක් එනවා තව අවස්ථාවක්. වෙන ප්‍රත්‍ය කීපයක් එනවා. ඔය 1ට 3 3ට 1 2ට 2 ඒ විදිහට එන්න පුළුවන් අවස්ථා ධර්මතා කීය තියෙන්නේ දෙකයි. දඬු 3 එකට. ඒ උපමාවනේ. ඔව්. ඒ අඤ්ඤමඤ්ඤ මං කියන්නේ දැන් චත්තාරෝ කන්දයි කියන්නේ නාම ස්කන්ධ හතර එකිනෙකට කියනකොටම තුනක් එකක් තුනකට තුනක් එකකට දෙකක් දෙකකට කියලා අපි කියනවා. අඤ්ඤමඤ්ඤ පන්තියද? මැඩම් මහා භූත හතර. භූත අන්න හරි. මහා භූත වල අපිට ඒ ආකාරයටම තමයි එන්නේ. මහා භූත හතරත් අඤ්ඤමඤ්ඤම් වෙනකොට භූත රූප එකක් තුනකට දෙකක් දෙකකට තුනක් එකකට විදියට විස්තර කරනවා. ඒතකොට ඒක විදියට මතක තියාගන්න පුළුවන්. ඔය එකක් තුනකට ඒ විදියට එනකොට එක්ක නාමස්කන්ධ හතරක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මහා භූත රූප වෙන්න ඕන. අපි මේ මහා භූත කතාව එන්නේ කොතනද? මොන ප්‍රත්‍යවලද? උපාදාය රූපාන මතක් වෙන්න ඕන එකපාරටම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. නිස්සය ප්‍රත්‍ය. මං ඉස්සෙල්ලා අඤ්ඤමඤ්ඤ එනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය එනවද? සහජාති ඉස්සෙල්ලා ඕක. නිස්සය ප්‍රත්‍ය. නිස්සය ප්‍රත්‍ය. සහජාත ප්‍රත්‍යෙත් එනවා කොටසක. ඒකට ඒ ආකාරයට තීරුම් ගන්න. හරිද ඒක? නිස්සය ප්‍රත්‍ය. නිස්සය ප්‍රත්‍යෙත් එනවා. අයි සහජාත නිස්සය එනකොට නිස්සය ප්‍රත්‍ය එනවා. අඤ්ඤමඤ්ඤ වෙනකොට එනවා. එතකොට සහජාත ප්‍රත්‍යේ තියෙනවා අඤ්ඤමඤ්ඤ කොටසක්. අඤ්ඤමඤ්ඤ නැති කොටසකුත් තියෙනවා. මොකක්ද එක උදාහරණයක් කියන්න පුළුවන් අඤ්ඤමඤ්ඤ නැති කොටස සහජාති. කිංචි කාලේන සහජාත පච්චේන පච්චය. මට ධර්මතාව විදියට කියන්න. හෘදේ වස්තු හෘදේ වස්තු අඤ්ඤමඤ්ඤ වෙනවද? හරි. හෘදේ වස්තු අඤ්ඤමඤ්ඤ වෙනවා කිංචි කාලේ නැති කාලෙකුත් තියෙනවා.
හැම කාලෙම අඤ්ඤමඤ්ඤ වෙනවා අවස්ථා අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැති හරි ඒ මහත්මිය කියපු එක හරි ප්‍රවෘත්ති කාලයේදී හෘද වස්තු අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි කාලේදී හෘද වස්තු අඤ්ඤමඤ්ඤ වෙනවා. හරි නේද? හරි. හරි. ඊට අමතරව මහා භූතයි උපාදා රූපයි අඤ්ඤමඤ්ඤ වෙනවද? නැහැ. නෑ. මහා භූත රූප වලට අඤ්ඤමඤ්ඤ වුණාට මහා භූත රූප උපාදාය රූප වලට අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. අඤ්ඤමඤ්ඤ වෙනවා නම් උපාදාය රූප නිසා ප්‍රත්‍ය වෙලා මහා භූත ප්‍රත්‍යෝත්පන්න වෙන්න ඕනේ. එහෙම වෙනවද? නෑ. ඒක තව අවස්ථාවක්. ඊළඟට ওই විදිහට අපි මේක තේරුම් ගන්න බලන්න පුළුවන් ওই විදිහට තියෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා කියන්න පුළුවන්ද? චිත්ත චෛතසික ධර්ම චිත්ත සමුප්පාද රූප. අන්න හරි. චිත්තජ රූප වලට අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. නමුත් සහජාතව උපදිනවා. එතකොට සිත් උපදිනකොට චිත්තජ රූප සහජාතයි. නමුත් අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. ওই සහජාත ප්‍රත්‍ය ඔක්කොම තියෙනවා. එතකොට සිත් කියන්නේ නාමස්කන්ධ 4. චිත්තජ රූප වලට අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. නමුත් චිත්තජ රූප නිසා සිත් උපදින්නේ නැහැ. සිත් නිසා චිත්තජ රූප උපදිනවා. පැහැදිලිද? එතන ගැටලුවක් තියනවාද? පැහැදිලි කියන්නේ මේ එකට ඉපදිලා වෙන්ව ජීවත් වෙනවා කියන එකනේ. වෙන්වෙන්ම ඉන්නවා කියන එක. ප්‍රත්‍ය කියන්නේද? චිත්තජ රූප එකට ඉපදුනාට සහජාතව වෙන්ව සිටිනවා කියන තැන වෙන්ව ඉඳීම කතාව මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයට නෙමෙයි එන්නේ මහත්මිය. අඤ්ඤමඤ්ඤ කියන්නේ එකිනෙකට උපකාර වීමනේ. එතකොට චිත්තජ රූප වලට උපකාර වෙන්න ඕන. චිත්තජ රූප සිත් වලට උපකාර වෙන්න ඕන. චිත්තජ රූප ප්‍රත්‍ය වල සිත් ප්‍රත්‍යෝත්පන්න වෙනවද? චිත්තජ රූප ප්‍රත්‍ය වෙලා සිත් ප්‍රත්‍යෝත්පන්න වෙනවද? නැහැ. නෑනේ. ඒකින්ද තමයි මේ චිත්තජ රූපයි සිතුයි අඤ්ඤමඤ්ඤ වෙන්නේ නෑ. සිත් නිසා චිත්තජ රූප උපදිනවා. නමුත් චිත්තජ රූප හින්දා සිත් උපදින්නේ නැති නිසා ඒක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය නෑ. නමුත් සහජාතයි. ඒකින්ද ඒක සහජාත ප්‍රතිශක්තිය තියෙනවා. විප්‍රයුක්තයි කියන්නේ වෙන්වෙන්ම ඉන්නවයි කියන්නේ තව කතාවක්. තව ප්‍රතිශක්තියක්. ඕක තමයි අපි පෙන්වන්න ඕන මේ ප්‍රතිශක්තියින් කීපයක් ගැන කතා කරන්නේ. විප්‍රයුක්තයි කියන්නේ එකට ඉපදුනාට වෙන් වෙලා ඉන්නවා. සම්ප්‍රයුක්තයි කියන්නේ එකට ඉපදිලා එකට ඉන්නවා. ඒ කියන්නේ සම්ප්‍රයුක්තව ඉන්නවා. අඤ්ඤමඤ්ඤයි කියන්නේ එකිනෙකට උපකාර වෙනවා. මේක නිසා මේක හැදෙනවා. ඒක නිසා අනිත් ඉස්සෙල්ලා එක හැදෙනවා. එතකොට දෙපැත්තටම කියන්න පුළුවන්. අර හෘදේ වස්තුව ප්‍රතිසන්දි අවස්ථාවේදී වගේ. ප්‍රතිසන්දි සිත්තික හෘදේ වස්තුවට ප්‍රත්‍ය වෙනවා ප්‍රතිසන්දියේදී හෘදේ වස්තුව ප්‍රතිසන්දි සිත් වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට අඤ්ඤමඤ්ඤයි. පැහැදිලිද මහත්මිය? පැහැදිලි. ඔය ප්‍රතිශක්තියින් වෙනම කතා කරන්න ඕනේ. මේ වෙන් වෙලා ඉන්න කතාව වෙන්නේ මෙතන. විප්‍රයුක්ත ප්‍රත්‍ය. ඔව්. දැන් අපි විප්‍රයුක්ත ප්‍රත්‍ය බලමු. මේකේ පෙළවල් නම් දෙකයි තියෙන්නේ. අපි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ මේ දෙක ලිව්වනම් ඇති. අපි මේක විස්තර කරන්න කියලා ප්‍රශ්නේ කියන්නේ නැහැ. නමුත් අපි මේක ටිකක් ගැඹුරට බලමු. වෙන විදියකට ප්‍රශ්නේ ආවත් අපි උත්තර දෙන්න බෑ. එතකොට මෙතන කියනවා රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානම් විප්‍රයුක්ත පච්චේන පච්චයෝ. දැන් මේක මට කඩන්න මේ ප්‍රත්‍යෝත්පන්න රූපිනෝ ධම්මා එතනින් කැඩෙන්නේ. රූපිනෝ ධම්මා තමයි ප්‍රත්‍ය ධර්මය. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය අරූපීනං ධම්මානම් විප්‍රයුක්ත ප්‍රත්‍යේන පච්චයෝ. ඒතර මේ කියන්නේ රූප ධර්මත් අරූප ධර්මත් එකිනෙකට සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. හරි? අන්න අර මහත්මිය කිව්වාගේ රූපිනෝ ධම්මා කියන්නේ අපිට ගන්න පුළුවන් චිත්තජ රූප, අරූපිනෝ ධම්මා කියන්නේ සිත් විදියට. එතකොට මේවා එකට ඉපදුනාට වෙන්ව පවතිනවා. විප්‍රයුක්තයි. සංප්‍රයුක්ත නැහැ. සිත් සහ චෛතසික විතරයි සංප්‍රයුක්ත වෙන්නේ. අපි සංප්‍රයුක්ත කරුණු 4ක් ඉගෙන ගත්ත පළවෙනි අවුරුද්දේ නේද? සංප්‍රයුක්ත වෙන කරුණු 4 මොනවද?
ඒකෝත්පාද ඒක අන්න හරි ඒකෝත්පාද ඒක නිරෝධ එකම වස්තුවේ තියෙනවා එකම අරමුණ ගන්නවා ඒ ආකාරයට සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත වීම තමයි සංප්‍රයුක්ත කියන්නේ. මෙතන කියන්නේ එහෙම නැතුව විප්‍රයුක්ත වීම. ඒතකොට එහෙම සංප්‍රයුක්ත වෙන්නේ නැතුව වෙන්ව පවතීම තමයි මේ කතා කරන්නේ. එතකොට රූපිනෝ ධම්මා රූපී ධර්ම අරූපී ධර්මත් එක්ක මුසු වෙන්නේ නැහැ, මිශ්‍ර වෙන්නේ නැහැ. වෙන් වෙලා පවතිනවා. මේක මම පොඩ්ඩක් මෙතෙන්ට ගිහිල්ලා මෙතන අපිට මට කියන්න පුළුවන්ද මේ රූපෙද රූපෙන් නාමද හැදෙන්නේ කියලා අර විනිශ්චය. සංප්‍රයුක්ත ප්‍රත්‍යේ රූප විනිශ්චය මොකද්ද? නාම නාමද රූප රූපද නාම නාම රූපද? මැඩම් කිව්ව නේද නාම නාම සංප්‍රයුක්ත ප්‍රත්‍යේ අපි මේක කතා කරාද මේක නාම නාම කියලා උඩ එක කතා කරා කියලා කිව්වා. කතා කරා. හොඳයි. සමා වෙන්න. හරි. මෙතන එතකොට විප්‍රයුක්ත වෙනවා රූපිනෝ ධම්මා රූප ධර්ම අරූපිනං ධම්මානන්ට එකට ඉපදුනත් වෙනම පවතින්නේ. ඊළඟට අනිත් පැත්තට කියනවා අරූපිනෝ ධම්මා අරූප ධර්ම සිත්සා චෛතසිකය රූප ධර්මත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. විප්‍රයුක්ත ප්‍රත්‍යේන පච්චයෝ. හැබැයි මේ විප්‍රයුක්ත ප්‍රත්‍යේ ප්‍රභේද කීයක් තියනවද? 4යි. 4යි. 3යිද? 4යිනේ. සහජාත විප්‍රයුක්ත වස්තු පුරේජාත විප්‍රයුක්ත වස්තාරම්මන පුරේජාත විප්‍රයුක්ත පච්චාජාත විප්‍රයුක්ත ආරප්ප වස්තාරම්මනක් ගත්තම ඒ ආකාරයට එනවා. එහෙම නැත්නම් සහජාත පච්චාජාත පුරේජාත විප්‍රයුක්ත විදිහටත් අපිට කියන්න පුළුවන්. එතකොට සහජාතික පුරේජාතික වස්තාරම්මන පුරේජාත හැටියටත් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට ඒවා මම මෙතනදි විස්තර කරන්න යන්නේ නැහැ. ඒවා වෙන වෙනම බලන්න. සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය කොහොමද? පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය පුරේජාත නිශ්චය වගේමයි. පස්චාජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය පස්චාජාත ප්‍රත්‍ය වගේ සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය මේ සහජාත ප්‍රත්‍ය ආකාරයට පෙන්නලා තියෙනවා මතක හැටියට. එතන අපි දැන් යන්න ඕන දෙතෙන්ට ප්‍රත්‍ය විස්තරයේ ප්‍රතිපත්ති උත්පන්න ත්‍රිරාශියට ගියාම ඒක බලන්න පුළුවන්. පැහැදිලිද ඒක? තව මොකක්ද ඒක ගැන කතා කරන්න තියනවද? දැන් අපි මෙතන ප්‍රත්‍ය තුනක්ම එකටම ප්‍රත්‍ය හතරක් එකටම කතා කරා. මෙතනින් ඊළඟ ප්‍රශ්නෙට අපිට යන්න පුළුවන් 6 වෙනි ප්‍රශ්නෙට. වෙනත් ප්‍රශ්න තියනවාද මේ දැන් අපි 5 වෙනි ප්‍රශ්නය ගැන? එහෙම නැත්නම් අපි 6 වෙනි ප්‍රශ්නෙට යන්. 6 වෙනි ප්‍රශ්නේ මම කියවන්නම්. නිස්සය ප්‍රත්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න. ඔන්න නිස්සය ප්‍රත්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න. මේ ප්‍රත්‍ය කියන්නේ ප්‍රතිප්‍රත්‍යෝත්පන්න නෙමෙයි. නිස්සය ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද? ඒකට මොකක්ද කියන්න පුළුවන්? පිහිටීමට උපකාර වීම. හොඳයි. එතනින් එක උත්තරයකින් අපිට මෙතන පිහිටීමට උපකාර වීම. නමුත් අපිට මේක පොඩ්ඩක් ඊට වැඩිය ටිකක් විස්තර කරන්න වෙයි. මේක අහන්නේ මෙච්චරයිනේ. ඔව්. ප්‍රත්‍ය විස්තරයේ යටතේ අපි බලමු නිස්සය ප්‍රත්‍යයේදී මොකක්ද කියන්නේ කියලා. හරි වෙන මෙතන නිස්සය ප්‍රත්‍ය ඉන්නේ. ඔන්න නිස්සය ප්‍රත්‍ය විස්තරය. දැන් මේ ප්‍රත්‍ය විස්තර කරන්න කියලා තමයි අපිට කියන්නේ. හඳින්වීමක් කරන්න. දැන් මේකේ තමයි ගන්න ඕන අපි. කරදාසි ආදී චිත්ත රූප ආදී පිහිටීමට උපකාර වන්නාක් මෙන්න. ඔන්න මේ මාත්මිය කියූප එක හරියට හරි. නිස්සය ප්‍රත්‍ය කියන්නේ මේ ධර්ම පිහිටන්න උපකාර වෙනවා. එතකොට මේකේ උදාහරණයක් දීලා තියෙනවා
රූපය අඳින්නේ චිත්‍රයක් අඳින්නේ මොකක් උඩද? කඩදාසිය උඩ. එතකොට කඩදාසිය නැත්නම් රූපය අඳින්න බෑ. ඒ නිසා කඩදාසිය උපකාර වෙනවා චිත්‍රයේ පිහිටීමට. ඒ වගේ පිහිටීමට උපකාර වන එක තමයි මේ නිශ්චය ප්‍රතිශක්තියෙන් කරන්නේ. පිහිටීමට තැනක් ලැබිය යුතු ධර්මයන්ට පිහිටීමට ස්ථානවන ධර්මය නිශ්චය ප්‍රත්‍යයයි. පිහිටීමට තැනක් ලැබිය යුතු ධර්ම. දැන් චක්කු විඤ්ඤාණ සිතට පිහිටන්න මොකද්ද ධර්මය? චක්කු ප්‍රසාදේ නැතුව චක්කු විඤ්ඤාණ සිත ඇති වෙන්නේ නැහැ. එතකොට චක්කු විඤ්ඤාණ සිත පිහිටන්න චක්කු ප්‍රසාද රූපය නිශ්චය ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. ඔන්න උදාහරණයක්. ඒ වගේ සෝත විඤ්ඤාණ සිතට ඒ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට කියන්න පුළුවන් මේ නිශ්චය ප්‍රත්‍යය ප්‍රභේද කීයකට බෙදෙනවද? මකතෝපනිස්සය 3කට බෙදෙනවා. පිළිවෙලින් කියන්න වෙනවා 3කට බෙදෙනවා. 3 කියන්න සහජාත නිස්සය, පුරේජාත නිස්සය. පුරේජාත නිස්සය බෙදෙනවා වස්තාරම්මන පුරේජාත, වස්තු පුරේජාත වශයෙන් කොටස් 2කට. හරි. එතකොට මූලිකවම බෙදෙනවා සහජාත නිශ්චය, පුරේජාත නිශ්චය කියලා. ඊට පස්සේ පුරේජාත නිශ්චය බෙදෙනවා වස්තු පුරේජාත නිශ්චය සහ වස්තාරම්මන පුරේජාත නිශ්චය කියලා. එතකොට ඇත්තටම දෙවදාරුම් කියලා තියෙනවා මෙතන. නමුත් කොටස් පුරේජාත නිශ්චයේ කොටස් දෙකක් තියෙනවා. එතකොට අපි මේක බලමු. සහජාත නිශ්චය, පුරේජාත නිශ්චය වශයෙන් දෙවදාරුම් වේ. සහජාත නිශ්චය කියන්නේ මොකක්ද කියලා දැන් විස්තර කරනවා. තමාහා එක්ව උපදනා ධර්මයන්ට පිහිටීමට උපකාර වන ධර්මය සහජාත නිශ්චය ප්‍රත්‍ය වේ. ඒ ධර්මයට තියෙනවා සහජාත නිශ්චය ප්‍රතිශක්තියක්. ඒකයි මේ කියන්නේ නිශ්චය ප්‍රතිශක්තියක්. තමාහා එක්ව උපදනා. සහජාත කියනකොටම අපි දන්නවා පෙරපසු නොවි උපදින කියන එක. ඒකට තමාහා එක්ව උපදින ධර්මයකට පිහිටීමට උපකාර වන ධර්මය සහජාත නිශ්චය ප්‍රත්‍යයයි. ඊළඟට පුරේජාත කියන එක විස්තර කරනවා තමාගෙන් පසුව ඇතිවන ධර්මයක පිහිටීමට උපකාර වන పూర్වෙහි හටගත් ධර්මය පුරේජාත නිශ්චය ප්‍රත්‍යයයි. හරි? එතකොට මම දැන් ඉස්සෙල්ලා කියපු උදාහරණේ අයිති වෙන්නේ සහජාත නිශ්චයටද පුරේජාත නිශ්චයටද? පුරේජාත. පුරේජාත. ප්‍රේජාත අයි පුරේජාත කියන්නේ කඩදාසි කලින් තිබ්බ කඩදාසියනේ. මං අහන්නේ අපි ඉස්සෙල්ලා කියපු උදාහරණේ තමයි චක්කු විඤ්ඤාණ සිත උපදින්න චක්කු ප්‍රසාදයේ උපකාර වෙනවා නිශ්චය හැටියට. ඒක සහජාත නිශ්චයද පුරේජාත නිශ්චයද කියලා තමයි මං අහන්නේ. ඒක පුරේජාත. ප්‍රේජාත නිශ්චය චක්කු ප්‍රසාදේ කලින් ඉපදිලා ප්‍රසාදේ කලින් ඉපදිලා වර්තමානයේ පවතිනවා. වර්තමානයේ පවතිනවා කියන එක වැදගත්. ඒක ඇයි ඒක එහෙම කියන්නේ කියලා එක තේනවද? ආරම්මණය ගන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ පවතින නිසානේ. හරි මධ්‍යායුෂ්ක චක්කු වස්තුව කියන්නේ යන්නේ ඒකට තමයි. ආරම්භණය ඒ කියන්නේ චිත්තක්ෂණ කීපයකට ඉස්සෙල්ලා උපදිලා චිත්තක්ෂණ 17ක් පවතිනවා. එතකොට අපි ආරමුණ ගන්න අවස්ථාවේදී ඒක පෙර ඉපදුනාට වර්තමානයේ පවතිනවා. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. ඒක පුරේජාත ධර්මයක් ඇහැ කියන එක. නමුත් වර්තමානයේත් පවතිනවා. නැත්නම් අපිට ඇහෙන් රූපයක් දකින්න බෑ. ඒක පැහැදිලිද? පැහැදිලි නේද? හරි. පුරේජාත නිශ්චය ප්‍රත්‍යයයි. එතකොට මේ පුරේජාත නිශ්චය සහජාත නිශ්චයට දීපු තව උදාහරණයක් මේක පොදුවේ කියනවා කඩදාසිය රූපය කියලා. සහජාත නිශ්චය ප්‍රත්‍යයට උදාහරණයක් තියෙනවා හොඳ උදාහරණයක්. මෙන්න මේ මෙතන කියනවා පැදුරයි රටාවයි. මේක පැදුරයි රටාවයි සහජාත නිශ්චය වෙනවද? ඔව් එහෙමයිනේ.
කොහොමද විස්තර කරන්නේ? පැදුර වියනකොටම රටාවක් ඇති වෙනවා. දෙකම හරි, සහජාත. පැදුර වියනකොටම රටාව ඇති වෙනවා. එතන පැදුර නිශ්චය වෙලා රටාව ඇති වෙනවා සහජාතව. පැදුර මත, ඒ කියන්නේ වියමනෙන්මයි මේ රටාව ඇති වෙන්නේ. ඒතර පැදුර තමයි නිශ්චය වෙන්නේ. පැදුර නැත්නම් රටාවක් නෑ. පැදුර වියනකොටම පැදුර නිශ්චය වෙලා මේ රටාව ඇති වෙනවා සහජාතව. එතකොට සහජාත නිශ්චය කියන එකට උදාහරණයක් දෙන්න උපමාව දෙන්න කිව්වොත් මේක තමයි දෙන්න වෙන්නේ. හරිද? පැදුර ඇතිවන්නේද චිත්‍රය ඇතිවන්නේද වියුමෙනි. එකවර ඇතිවන්නා වූ ඒ දෙකින් පැදුර චිත්‍රයට නිශ්චයි. මේ චිත්‍රය කියන්නේ රටාවට. ඒවත් පිහිටීමට ස්ථාන වේ. පැදුර තමයි පිහිටන්න උපකාර වෙන්නේ. පසුව ඇතිවන චිත්‍ර රූපයන්ගේ පිහිටීමට උපකාර වන කඩදාසියෙන් පුරේජාත නිශ්චය දත යුතුයි. පුරේජාත නිශ්චයට පස්සේ උපමාව තමයි මේක. ඒ කියන්නේ අපි කඩදාසිය ඇති උනේ පුරේජාතව, චිත්‍රය අඳින්නේ දැන්. එතකොට චිත්‍රයට උපකාර වෙනවා කඩදාසි උපකාර වෙන පුරේජාත නිශ්චය හැටියට. එතකොට පුරේජාත නිශ්චය ප්‍රත්‍යයට උපමාව මේක, සහජාත නිශ්චය ප්‍රත්‍යයට උපමාව මේක. පැහැදිලිද මේ දෙක? පැහැදිලිද මහත්මීන්ට? පැහැදිලි හොඳටම. එතකොට දැන් නිශ්චය අපේ ප්‍රශ්නේ තියෙන්නේ නිශ්චය ප්‍රත්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න. ඊට පස්සේ අපි මෙතන ඒ ටික කියලා අපි කියන්න වෙනවා ප්‍රත්‍යෝත්පන්න ගැන කිව්වොත් හොඳයි. ඒතර ප්‍රත්‍යෝත්පන්න හැබැයි මේක ටිකක් මේක කියන්න පුළුවන්ද ප්‍රත්‍යෝත්පන්න? තව කියන්න පුළුවන් මේ තියෙන චිත්තචෛසික රූපයන් අතර අනෙකක් නිශ්චය කර නොගෙන උපදනා ධර්මයක් නැත. නිශ්චයකින් තොරව ඉපදිය හැකි ශක්තියක්ද ඒවාට නැත. ඒ කියන්නේ හැම ධර්මම උපදනා වූ සකල ධර්මයෝම සහජාත නිශ්චය ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නෝ වෙති. අපි සහජාත නිශ්චය ප්‍රත්‍ය බැලුවා නම් ඒක අපිට සහජාත ප්‍රත්‍යයේදී දකින්න පුළුවන් උපදනා වූ සකල ධර්මයෝම සියලුම ධර්ම සහජාත නිශ්චය ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙති. එබැවින් සහජාත නිශ්චය ප්‍රත්‍යයටද සහජාත ප්‍රත්‍යයට මෙන් ප්‍රත්‍යනික ධර්ම නැත්තේය. මේක මේ කාලය අනුව මේකේ කොච්චරක් දුරට විස්තර කරනවාද කියලා තීරණය කරගන්න වෙනවා. මේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු එක්ක උපදනා මහා භූතයෝ ඔවුනොවුන්ට නිශ්චය වෙති. අඤ්ඤමඤ්ඤවත් නිශ්චය කරනවා එකිනෙකට. නමුත් මහා භූතයෝ උපාදාය රූපයන්ට නිශ්චය ප්‍රත්‍ය වෙනවා. උපාදා රූප ඔවුනොවුන්ට නිශ්චය වෙන ස්වභාවයක් නැහැ. මහා භූත රූප හතර එකිනෙකටත් උපකාර වෙනවා නිශ්චය. එකක් පිහිටන්න අනිත් තුන පිහිටන නිසා. නමුත් උපාදාය රූප ඔවුනොවුන්ට උපාදාය රූප 24ක් තියෙනවා. ඒ එකිනෙක නිශ්චය වෙන්නේ නැහැ. ඒක පැහැදිලි නේද? ඊළඟ කියනවා සිත චිත්තජ රූපයන්ට නිශ්චය ප්‍රත්‍ය වෙති. එහෙත් අර අපි ඉස්සෙල්ලා කියපු එකම තමයි. චිත්තජ රූප සිතට නිශ්චය ප්‍රත්‍ය වෙන්නේ නැහැ. සිත නිසා චිත්තජ රූප උපදිනවා. නමුත් චිත්තජ රූප නිශ්චය වෙලා සිත් උපදින්නේ නැහැ. මේ ටික පැහැදිලිද? මෙතන මේ නිශ්චය ප්‍රත්‍ය ගැන තව මුකුත් කතා කරන්න තියනවාද? නොතේරෙන දෙයක්? දැන් මම පොඩ්ඩක් ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. මේකේ මගේ වෙලාව අවසන් වෙගෙන හින්දා මේ සමරසිංහ මහත්මිය වෙනුවෙන් එතන විස්තර කරන්න අපි මේ 2027 වෙනි ප්‍රශ්නේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් ජීවිතය හා බැඳී පවතින්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර කරන්න. මොකක්ද අපි මේකට දෙන උත්තරේ? කියන්න පුළුවන්ද මහත්මාත්මේකට? සූවිසි ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍ය ශක්තියින් 24
ජීවිතය හා බැඳී පවතින්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර කරන්න. කොහොමද අපි කියන්නේ? කොයි විදිහේ පිළිතුරක්ද මේකට දිය යුත්තේ කියන එකේ යම් අදහස් තියෙනවා නම් ප්‍රකාශ කරන්න. හේතුවයි ඵලයයි ලෙස හෝ හොඳයි හේතුඵල ධර්මය කියන එක සම්බන්ධ කරන්න ඕන. දැන් අපි ජීවිතය කියන්නේ මොකද්ද? ජීවත් වෙනවයි කියන්නේ මොකද්ද? උපතේ සිට මරණය දක්වාම සිදුවන හැම ක්‍රියාවක්ම ප්‍රත්‍යෝත්පන්න. උපදිනවයි මේ ජීවිතය ජීවත් වෙනවයි කියන්නේම අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් අරමුණු අරගෙන ඒ අරමුණු නිසා ඇති වෙන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්. එතකොට රූප දැකලා ශබ්ද දැකලා ඒ විදිහට රූප ශබ්ද ගන්ධ ඒ ඉන්ද්‍රියයන්ගෙන් ප්‍රසාද රූප වලින් සහ මනසින් අරමුණු අරගෙන ඒ අරමුණු වලින් නැවත සිත්සෝ රූප උපදිදී යනවා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට. එතකොට පරමාර්ථ ධර්ම හතරයි චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට නිබ්බානත් අපිට ප්‍රත්‍ය වෙනවද ප්‍රත්‍යෝත්පන්න වෙනවද? දෙකම වෙනවා. ප්‍රත්‍යুৎපන්න වෙනවා. මොන ප්‍රත්‍යයේද? හරිද? නිර්වාණ ප්‍රත්‍යද වෙන්නේ ප්‍රත්‍යෝත්පන්නද වෙන්නේ දෙකම වෙනවද? ප්‍රත්‍යুৎපන්න වෙනවා. ප්‍රත්‍ය වෙන්නේ මාර්ගාංග. අපි කිව්වේ ආරම්මන ප්‍රත්‍ය පොඩ්ඩක් බලන්න. ප්‍රත්‍ය පැත්ත තියෙන්නේ මොනවද කියලා? ආරම්මන ප්‍රත්‍ය අරගෙන බලන්න ප්‍රත්‍ය පැත්තේ තියෙන්නේ මොනවද? ප්‍රත්‍යෝත්පන්න පැත්තේ තියෙන්නේ මොනවද කියලා? ආරම්මන ප්‍රත්‍ය මොනවද? සබ්බේ ධම්මා නේද? ඔව්. ඔව් එතකොට සිත් 89යි චෛතසික 52යි රූප 28යි ඊට පස්සේ මොනවද තියෙන්නේ? කාලමුක්ත නිවනයි කාලමුක්ත නිර්වාණයයි ප්‍රඥප්තිනු. ඕක තමයි ලෝකය. ඒක කියන්න ඕනේ නේද මඩ අතීත වර්තමාන අනාගත ඔව් ඒ විදිහට කියන්න ඕන අපි ප්‍රත්‍ය ලියනකොට. දැන් මේ කතා කරන්නේ අපි ලෝකය කියලා කියන්නේ ඔන්න ඔච්චරයි. නේද? එහෙමයි. එතකොට නිර්වාණය ප්‍රත්‍ය වෙනවා මිසක් කොයි අවස්ථාවකත් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. නිර්වාණය ප්‍රත්‍ය වෙලා මොනවද හැදෙන ප්‍රත්‍යෝත්පන්න? සිත් 89යි චෛතසික 52යි. සිත් 89 වෙනවද නිර්වාණය ප්‍රත්‍ය වුණාම? නිර්වාණය. මාර්ග සිත් සහ ඵල සිත් තමයි නිර්වාණය ප්‍රත්‍ය වෙලා එන්නේ. මම මෙතන ඇහුවේ දැන් මේ පරමාර්ථ ධර්ම හතරෙන් හතරම ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ඒ අනුව සිත් චෛතසික රූප උපදිනවා. මේක තමයි මුළු ජීවිත කාලය තුලම අපි කරන්නේ. නිර්වාණය අපි බොහෝ විට අපි බලන්නෙත් නෑ, අපි භාවනා කරන්නෙත් නෑ, අපිට නිර්වාණය අරමුණු වෙන්නෙත් නෑ. එහෙමනම් අපිට නිර්වාණය අරමුණු වෙනවා නම් නිර්වාණය අරමුණු කරලා අපිට මාර්ගසිත ඵලසිත හැදෙන්න ඕන. අපි මේ මට්ටමට තාම ගිය මේ මහත්මීන් ඉන්න පුළුවන්. නමුත් අපි බොහෝ දෙනෙක් කරන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් සහ මනසින් අරමුණු අරගෙන චිත්තචෛතසික ඉපදීමමයි. මේක තමයි ජීවිතය. එතකොට මේ චිත්ත රූප ධර්ම සහ නාම ධර්ම උපදින ආකාරය මුළු ජීවිත කාලය තුලදීම ප්‍රතිසන්දියේ ඉඳන් චුතිය දක්වාම මේ නාම රූප අතර සම්බන්ධතාවය නාම ධර්ම සහ රූප ධර්ම ඉපදීම ප්‍රත්‍යෝත්පන්න හැටියට ඉපදීම සම්බන්ධයෙන් ශක්තියින් 24ක් තමයි මේ සූවිසි ප්‍රත්‍ය ධර්මයෙන් පෙන්වන්නේ.
එතකොට එක නාම ධර්මයකින් රූප ධර්මයක් හෝ ඒ විදිහට හැදෙන්න එක ප්‍රත්‍ය ශක්තියකින් බෑ. ප්‍රත්‍ය ශක්තියින් බොහෝ ගණනක් අවශ්‍යයි. ඔන්න ඔය සිද්ධිය තමයි මේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් කොහොමද ජීවිතය හා බැඳී තියෙන්නේ කියන එක මෙන්න මේ කරුණු ටික මේ ගලපලා සඳහන් කරන්නේ. ජීවිතය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ප්‍රත්‍ය සූවිසි ප්‍රත්‍ය ධර්මයන් මොනවද කියලා කියන්න පුළුවන්. ඊළඟට ප්‍රත්‍ය ශක්තියින් ඒ වෙනස් වෙනස් ප්‍රත්‍ය ශක්තියින් නාම රූප ධර්මයන් ඇතිවීම තමයි දිගටම සිද්ධ වෙන්නේ. නාම ධර්මයන් හින්දා නාම ධර්මයන්, නාම ධර්මයන් හින්දා නාම සහ රූප ධර්මයන්, ඕක තමයි මුළු ජීවිතේම. එතකොට මේ ඒවා සිද්ධ වෙන්නේ හේතුඵල ධම අනුව. හේතුව මොකද්ද? ඵලය මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍යෝත්පන්න මොකද්ද? මේවා හේතු කිව්වම හේතු ශක්තිය, හේතු ප්‍රත්‍ය ශක්තිය නෙමෙයි මම මේ කියන්නේ. හේතු කාරණය කරන කොටගෙන මේ ධර්ම ඇති වෙනවා. එතකොට ඒක හේතුඵල ධර්මයේ කියන්නේ මෙන්න මේ ධර්ම කරන කොටගෙන මේ ධර්ම ප්‍රත්‍යෝත්පන්න හැටියට ඇති වෙනවා. එතකොට අන්නේ ක්‍රියාවලිය පෙන්නන ජීවත් වීම, ජීවිතේ අපි කරන සිද්ධ වෙන දේ සෑම මොහොතකම ක්ෂණයකම සිද්ධ වෙන දේ පෙන්වීම තමයි මේ සූවිසි ප්‍රත්‍ය 24න් පෙන්වන්නේ. ඒක කලපලා ලියන්න පුළුවන්ද? සර්ණ මහත්මියට පුළුවන්ද? කළා බලන්න මැඩම්. මේ එතකොට අර අපි ඊළඟ භවයටත් සම්බන්ධ වෙන එක ගැන ලියන්න පුළුවන් නේ. භවයට ප්‍රතිසන්දියේදී යනවා. ඒ කියන්නේ පෙර භවයෙන් මේ භවයට ප්‍රතිසන්දිය එන වෙලාවයි මේ භවයෙන් ඊළඟ භවයට යන වෙලාවයි චුතියේදී. හැබැයි ප්‍රතිසන්දිය අපිට කියනවා චුතිය, අපිට චුති සිත ගැන කියනවා. ඊට පස්සේ එන රූප ධර්ම නාම ධර්ම ගැන කියන්නේ නැහැ. නේද? ඔව්. නමුත් ප්‍රතිසන්දියේදී සිද්ධ වෙන දේ කියන ප්‍රතිසන්දි ෂණයේ සිද්ධ වෙන දේ කියනවා. හැබැයි භවයක් තුල වගේ තමයි පේන්නේ. ප්‍රතිසන්දියට පෙරවත් ප්‍රතිසන්දියෙන් පසුව භවය ගැන කරනවට වැඩිය ප්‍රතිසන්දිය සහ චුතිය ඇතුළත් මේ භවයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ප්‍රතිසන්දි අවස්ථාව ගැන ගොඩක් කියනවානේ. සාජාත ප්‍රත්‍යයෙන් කියනවා, හේතු ප්‍රත්‍යයෙන් කියනවා, කර්මජ රූප සම්බන්ධ වෙන හැමතැනම ප්‍රතිසන්දිය ගැන කියනවා, ෂණය ගැන. ඊළඟට චුතිසිත සම්බන්ධ වෙන හැමතැනම චුතිය ගැන කියනවා. දැන් රහත් චුතිසිත හැර කියලා යම් ප්‍රත්‍යයක කියනවා නේද? එතනදී කියනවා ඊළඟ භවයට රූපයක් යන්නේ නැහැ රහතන් වහන්සේට කියලා. නේද? චුතිසිතක් ප්‍රතිසන්දිසිතක් එන්නේ නැහැ කියලා. එතනදී අපිට කියන්න පුළුවන් ඊළඟ භවයේ යම් දෙයක් එතන ප්‍රවසනවයි කියලා. නමුත් බොහෝ විට තියෙන්නේ ප්‍රතිසන්දිය සහ චුති අවස්ථාව ඇතුළුව මේ ජීවිතයේ සිද්ධ වෙන කාරණය කොහොමද කියලා මේ සූවිසි ප්‍රතිශක්තියින් 24කින් විස්තර කරනවා. නාම රූප ඇතිවීමමයි. නාම ධර්ම හින්දා නාම ධර්ම ඇති වෙන ඒවා අර රූප විනිශ්චයේදී නෑ දිනවා. රූප විනිශ්චයේ ආකාරයටමයි නාම ධර්ම වලින් නාම ධර්ම ඇති වෙනවා. නාම ධර්ම නිසා රූප ධර්ම ඇති වෙනවා. නාම රූප නිසා නාම රූප ඇති වෙනවා. ওই විදිහට විවිධ ආකාරයට මේ ප්‍රතිශක්තියින් 24න් යම් සංඛ්‍යාවක් එකතු කරගෙන ඒ අවස්ථාවේදී මේ ඒ ධර්ම හේතුඵල අනුව පවතීම තමයි ජීවිතය. හොඳයි, මම හිතනවා යම් දෙයක් මේ මැඩම් අර කර්ම ප්‍රත්‍යනේ විපාක ප්‍රත්‍යනේ ටිකක් ඊළඟ භවය ගැනත් කියන්න පුළුවන් නේද? ඔව්, දැන් ඕකේ උදාහරණ කීපයක් පෙන්වන්න පුළුවන්. කර්ම ප්‍රත්‍යයේදී අපි මේ භවයේ එකතු කරනවා කර්ම, කුසල කර්ම, ඒවා ඊළඟ භවයේ හෝ ඊට පසු භවයක විපාක වෙන එක පෙන්වනවා විපාක ප්‍රත්‍ය. එතන නම් භව සම්බන්ධයක් පෙන්වන්න පුළුවන්. හොඳයි, බොහොම පිං මේ මහත්මියට ඒක මතක් කරලා දුන්නට. එතකොට සාන්න මහත්මිය මේක ලියන්න මං හිතන්නේ තව කවුරු හරි මහත්මිය ප්‍රශ්න වලට උත්තර ලියනවා නම් ලියලා අපිට ටැපල් කරලා හෝ මේ අර WhatsApp කරලා එවන්න. WhatsApp කරන්න මැඩම්. ටැපල් කරන්න අවශ්‍ය නම් මට මේ ලිපිනේ කියන්න පුළුවන්. WhatsApp කරනවා නම් කෙලින්ම එවන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ මැඩම්ට පහසු කොහමද? WhatsApp කරන එකද එවන එකද? එවනේ කොහොමයි. පහසු වෙයි. මොකද මේ ගොඩක් තියෙන හින්දා අර ෆෝන් මේ කම්පියුටර් එකෙන් බලන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. මැඩම්ගේ ලිපිනේ කියන්නේ මැඩම්. ලිපිනයක් කියන්නම් 34 බෙදීම 10. 34 ඉරක් 10.
හරි. දක්ෂිනාරාම පාර ගල්කිස්ස. ප්‍රියන්ති විද්‍යාරත්න කියන ඔව් මැඩම් ප්‍රියන්ති විද්‍යාරත්න 34/10 දක්ෂිනාරාම පාර ගල්කිස්ස. මේ දවස්වල තැපල් කන්තෝරුවට යන්න අපහසුතාවයක් තියෙනවා නම් WhatsApp කරලා එවන්න. එතකොට එකින් එක එව්වොත් ඒකේ පිටු කීපයයිනේ තියෙන්නේ. ඒ විදිහට WhatsApp කරත් කමක් නැහැ. මැඩම් මට කනවත් ප්‍රශ්නයක් ටික තියෙනවා දාන්නම් මැඩම්. ඒකට ලේසි. මට පැහැදිලිව ඇහුන්නේ නැහැ. මැඩම් මම නන්දනී මට ප්‍රශ්නයක් තියෙනවා මැඩම්. මේ ප්‍රශ්නේ මේ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ ලොවට දායාද කළ සුවිශේෂී දර්ශනය මොකද්ද? පැහැදිලි කරන්න. ප ဋ ාණයට සම්බන්ධව දහන්නේ. මේක නම් තිබ්බේ විභංග මේ විසුද්ධි මාර්ගයේ මේක ප ဋ ාණෙන් වෙන්න ඕන නේද මැඩම් ප්‍රශ්නේ? ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ ලොවට දායාද කළ සුවිශේෂී දර්ශනය. පල ධර්මයමයි නේද? හේතුඵල ධම ධර්මයේ. ඔව් හේතුඵල දහම ඊට පස්සේ කියන්න පුළුවන් හේතුඵල දහම ආකාර තුනකින් දේශනා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ක්‍රමයේ කෙටිම ක්‍රමය, ඊළඟට මධ්‍ය ක්‍රමය, පටිච්චසමුප්පාද ක්‍රමය, ඊළඟට ප ဋ ාණ ක්‍රමය දීර්ඝව ඒකේ කෙටි විස්තරයක් දෙන්න පුළුවන්. මේ චතුරාර්ය සත්‍යයෙන් අංග 4කින් හේතුඵල දහම විස්තර කරනවා, හේතුව සහ ඵලය. ඊළඟට ප ဋ ාණ මේ පටිච්චසමුප්පාද ක්‍රමයේ අංග 12කින් ඒක ලියන්න පුළුවන්. අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ ආකාරයට. ඊට පස්සේ ඒතන්දි දෙකේදීම ප්‍රත්‍ය පෙන්නනවා, ප්‍රත්‍යෝත්පන්න වෙනවා. නමුත් ප ဋ ාණ දීර්ඝව ප ဋ ාණ 24කින් ප්‍රත්‍ය ශක්තියින් 24කින් ඒක අපිට දීර්ඝව විස්තර කරනවා. ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට ශක්තියින් කීපයක් සම්බන්ධ වෙන ආකාරයට බොහෝ දීර්ඝ ගැඹුරු විස්තරයක් කරනවා කියලා. ඒ විදිහට හේතුඵල ධර්මය ගැන තමයි අහන්නේ. ඔය බුද්ධාගම පදනම් වෙලා තියෙන්නේම හේතුඵල ධර්මය උඩ. බුදුහාමුදුරන් දේශනා කරපු හේතුඵල ධර්මයේ උඩ. ඒක ඒ විදිහට මේ ප ဋ ාණයට බර දීලා අර විදිහට විස්තර කරන්න. හරි හොඳයි. තවත් වෙන ප්‍රශ්න තියෙනවා නම් විශේෂයෙන්ම සමරසිංහ මහත්මිය මොනවා හරි අපිට අර පොඩ්ඩක් කලින් එවුවා නම් ඊළඟ දවසට සාකච්ඡා කරන්න පුළුවන් මොනවද කියලා අපේ Skype group එකක් තියෙනවනේ. ඒකට එවන්න මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න සාකච්ඡා කරමු කියලා. එතකොට අපිට ඒ විදිහට කතා කරන්න පුළුවන්. මැඩම් මං එවන්න. හොඳයි. බොහොම පිං. එහෙමනම් දැන් අදින් මෙතනින් නවත්තලා ප ဋ ාණ සාකච්ඡාව අපි විභංග සාකච්ඡාවට යනවා. මම මේක රෙකෝඩින් එක නවත්තන්නම්. බොහොම පිං.